හරි. දරුවනේ අයබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා. හරි. එතකොට පුතේ ටෙසලාකරණයේ පාඩම අපි එදා ඉරිදා පන්ති අතිරේක පන්තියක් දාලා කරා. එතකොට ඔබේ අද අන්තිම පාඩම හත ශ්‍රේණිය අන්තිම පාඩම තමයි අද කරන්නේ. අද කරන පාඩම සිදුවීමක විය හැකියාව. එතකොට මට හතේ පන්ති එක වැඩයි ඉතුරු වෙන්නේ පුනරීක්ෂණ අභ්‍යාසය අපේ දරුවන්ට කරන්න මම කාලය දෙනවා සති දෙකක්. හරිනේ? සති දෙකක්. ඒ කියන්නේ ජනවාරි මාසේ මුල් සතියේ අතිරේක පන්තියකදී මයික් මියුට් කරගන්න. මෙහන්සානේ හරි. ජනවාරි මාසේ මුල් සතියේ එක දවසක ඔබේ පුනරීක්ෂණ අභ්‍යාස සියල්ල සාකච්ඡා කරනවා. ඒ හින්දා ඒක ලියලා තියාගන්න. ලස්සනට උත්තර ටික ලියලා පැහැදිලිව තියාගන්න. ඒකත් ඔබේ වාර පරීක්ෂණයක් වගේ තමයි ලස්සනට කරන්න ඕනේ. ඒකට තෑගි දෙන්නේ නැහැ. නමුත් ඒක ලස්සනට දෙන්න ඕනේ. මොකද දෙමාපිය රැස්වීමට කලින් ඕකත් ඉවර කරලා ඔක්කොම ටික ඉවර කරලා අපි ලස්සන රැස්වීමක් අරගෙන ඔබේ හැකියාවන් ගැන කියලා නේද අපේ පන්තියේ තියෙන හොඳ නරක ගැන කතා කරලා ඔබේ දෙමාපියත් එක්ක දෙමාපිය රැස්වීමක් ළඟදිම ගන්නවා. පොඩක් දුරට ඒක ජනවාරි මාසේ මැද වගේ වෙයි. මම ඒ දවස කියන්නම්. හැන්දෑවක තියෙන්නේ. එතකන් අපි මේ වැඩ ටික ඉවර කරමු. අද ගන්න දරු පැටව පොත මොකද්ද පොතේ නම? කුලක හා සම්භාවිතාව. ඒ පොතේ අපි ලියලා තියෙද එකයි ලියලා තියෙන කුලක පාඩම විතරයි. ඔව් නේද? කුලක පාඩම විතරයි. ඒතර අද කරන්නේ මොකද්ද? ඒකේ අනිත් සහෝදරයා. ඒ කියන්නේ සම්භාවිතාව කියන වචනේ පාවිච්චි නොකර ඔබට උගන්වන්න තියෙනවා 7 පන්තියේදී. 8 පන්තියෙන් පස්සේ ඔබට සම්භාවිතාව කියන වචනේ පාවිච්චි කරලා ওই පොත හරිනේ ලොකු පොතක් නෙමෙයි පිටු 40ක පොතක් ඔබ දන්න ඕක පොඩි පොතක් ගන්න කියලා තියෙන්නේ. ওই පොත 11 පන්තිය දක්වාම තියාගන්න වෙනවා. ඒ හින්දා ඔක කිලිටි කරන්න එපා. හරි නේද? කවරේ පරණ වෙලා නම් අලුත් කවරයක් දාලා ලස්සන තියාගන්න ඕන. හරි නේද? හරි. ලියන්න පුතේ ප්‍රධාන මාතෘකාව 29 වෙනි පාඩම සිදුවීමක විය හැකියාව 29 වෙනි පාඩම ඒකනන්ද පට්ටලින්දි පාඩම. ඔව් සිදුවීමක විය හැකියාව සිදුවීමක විය හැකියාව. හරි. මේක හරිය රසවත් පාඩමක්. ලේසි පාඩමක්. ටෙසලාකරණයේ තරම්ම ලේසි පාඩමක්. හරි. හරි. අපි ඉස්සෙල්ලාම ටිකක් කතා කරලා ඊට පස්සේ මොකක් කරමුද? සටහනට යමු. හරි. මට කියන්න මගේ පුතේ සිදුවීමක විය හැකියාව කියනකොට වචන තුනක් අහු වෙනවනේ. නේ? සිදුවීමක විය අනිත් එක හැකියාව. මට කියන්න මොකද්ද සිදුවීමක් කියන්නේ? ඔබ දන්න විදිහට මොකද්ද සිදුවීමක් කියන්නේ? සිද්ධ වෙන මොකද්ද සිදුවීමක් කියන්නේ? අන්න ඔබ කියන්න ඔබ දන්න විදිහට මොකද්ද සිදුවීමක් කියන්නේ? සිදුවීමක්. මම දැන් ආවේ ගොඩක් ඉගෙනුවද? ගොඩාක් ඉගෙනුවා. නෑ ගොඩක් ඉගෙනුවේ නෑ දැන් පටන් ගත්ත විතරයි. හරි. මට ඉක්මනට කියන්න. මොකද්ද මයි පුතේ සිදුවීමක් කියන්නේ? සිදුවීමක්. මොකක් හරි වෙන දෙයක්. වෙන දෙයක්. වෙන දෙයක් සිදුවීමක්. ප්‍රතිඵලයක්. ප්‍රතිඵලයක් කියන්නේ සිදුවීමක්. වෙන අපි යාළුවන්ට එහෙම කියන්නේ මාර සිද්ධියක් වුණානේ එනකොට. එහෙම කියන්නේ මාර සිද්ධියක් වුණානේ. නේ ඒ සිද්ධිය තමයි මාර සිද්ධිය. අර එහෙම කියන්නේ නේ. ඔයා දන්නේ නැහනේ. පුදුම හිතන සිද්ධියක් වුණානේ නේ. ඔයා දන්නේ නැහනේ. බය හිතන සිද්ධියක් වුණානේ නේ. අර එක එක වචන වලින් කියනවා. ආන්න මට කියන මොනවද ඔය සිද්ධි කියන්නේ එතකොට? සිදුවීම. සිද්ධි කියන්නේ සිදුවීම. සිදුවීම කියන්නේ සිද්ධි. අපි තව දරුවෙක් ගෝ මොනවා හරි ප්‍රතිඵලයක්. මොනවා හරි වෙන දෙයක්. තව අපි නොදැනවත්ම වෙන දෙයක්. අපි නොදැනුවත්ව වෙන දෙයක්. අපි නොදැනුවත්ව විතරද සිද්ධ වෙන්නේ. මම විභාගේ සමත් වීම සිද්ධියක් නේ සිදුවීමක් නේ. දැන් මම විභාගේ සමත් වීම කියන එක මම දන්නේ නැද්ද? ඒකනේ මෙච්චර මේ මැරෙන්නේ නේද? ඔව්. ඊළඟට මම උඩ පනිනවා. උඩ පැන්න. එතකොට මම උඩ පැන්නම ඊළඟට වෙන එක මම දන්නේ නැද්ද?
පාවි පාවි තියෙන නේද? බිම වැටුණා. බිම වැටෙනවනේ මම දන්නවනේ. එතකොට මම දන්නව වෙන වැඩි. සිතු හා නොසිතු. සිතූ හා නොසිතූ. අන්න එහෙම කතා කරන්නේ. සිතූ හා නොසිතූ. හොඳ වචනේ ඉන්නේ බලන්න ලස්සන. රචනා ලියන්න හොඳයි. දැන් කට්ටිය මෙහෙක් කරන් ඉඳලා හරියන්නේ නැහැ. දැන් රශ්මික එහෙම දෙන්න ඕන හොඳ උදාහරණයක්. රශ්මික කල්පනා කරනවා මෙහෙම තට්ටු දාලා මොකද්ද මේ කියන්නේ සිතූ හා පැතූ නොසිතූ විරු කියන බලන්න. අමාශත් කියන බලන්න. අරුම සිදුවීම අරුම සිදුවීම අරුම පුදුම අරුම පුදුම තව සිදුවන සිදු නොවන සමහර විට සිදුවන දැන් ඔන්න දැන් ඔයි ඇවිල්ලා යන්නේ මොකක්ද දන්නවද ඔයි යන්නේ දැන් වෙන පාරකට හැරිලා හැරිලාගෙන පාර වැරදිලා යනවා හෝ ගාලා දැන් නවතින්න පාර වැරදුනා දැන් ආයෙ හරවල එන්න මගේ ප්‍රශ්නේ මොකද්ද සිදුවීමක් කියන්නේ මොකද්ද කියලා ඔයාලා කියන්නේ සිදුවීම් වර්ග අරුම සිදුවීම් පුදුම සිදුවීම් භයංකාර සිදුවීම් ඒ සිදුවීම් වර්ග විකාර කතා කරන්නේ හරි මට ඕනේ සිදුවීමක් කියන්නේ මොකද්ද කියලා මිනිස් ක්‍රියාවක් හා ස්වභාවික ක්‍රියා. මොකද බඩියා මිනිස් ක්‍රියාවක් හා ස්වභාවික වෙන දේ. මිනිස් ක්‍රියාකාරකම් හා ස්වභාවිකව වෙන දේවල් වලට අපි කියනවා සිදුවීම් කියලා ඒ පුතා කියනවා මම තාම මොකුත් කිව්වේ නැහැ එයා කියපු එකේ කිව්වේ තව එයා එහෙම කිව්වා විරෝධාවීම ඒක ස්වභාවිකව වෙන දෙයක් නේ අර පුතා කිව්වාගේනේ අපි නොදැනුවත් හා දැනුවත් අපි නොදරුවත්ව දැනුවත් වෙන දේවල් අපි නොදැනුවත්ව හා දැනුවත්ව වෙන දේවල් හරි දැන් මට කියන්නේ මෙහෙම ඔයා දැන් ඔන්න උදෙන් ඇහැරුණානේ ඕන්න උදේ ඇහැරුණා අම්මට තාත්තට good morning කිව්වනේ ඒ දැන් good morning කියපු එක ඇහැරුණ එකත් මොනවද ඒවත් සිදුවීම්නේ මම උදේ නැගිට්ටා මං උදේ ඇහැරුණා ඒකත් සිදුවීමක් නේ මම ඉස්සෙල්ලාම සර් නේද අමාරුවෙන් පිටිය අල්ලලා කුස්සියට ගියා යනකොට අම්මා හිටියා අම්මට good morning කිව්වා ඒකත් සිදුවීමක් නේ ඊට පස්සේ මාස ඇහැරලා බලනකොට තාත්තත් හිටියා තාත්තට good morning කිව්වා ඒකත් සිදුවීමක් නේ ඊට පස්සේ සර් මේ මං එකපාර බය වුණා අද ඉස්කෝලේ යන්න තියෙනවා කියලා මතක් වුණා මෙන්න සටපට කරලා සූදානම් වුණා ඒකත් සිදුවීමක් නේ ඔන්න සර් මං ඉස්කෝලේ ගියා අපේ තාත්තත් එක්ක ඒකත් සිදුවීමක් සර් දන්නේ නැහැ නේ යනකොට සර් මොකද්ද චුට්ටක් පරක් වල බෙල් එක ගහලා ඒකත් සිදුවීමක් කේට් එක වහලා එහෙනම් මට කියන්න ඔන්න ගියා ඉස්කෝලේ ගියා ආයෙ ආවා ආයෙ හවස වැඩ තියෙනවා ඉස්කෝලේ වැඩ ටික කරා ආයෙ පොඩ්ඩක් ඕන ටීවී එකත් පොඩ්ඩක් බැලුවා පොඩ්ඩක් සෙල්ලම් කරා ආයෙ වැඩ කරා අන්න ඔහොම කරලා මොකද නිදාගන්න ගියා දැන් නිදාගන්නක සිදුවීමක් නේ එහෙනම් බැලුවම අපි පුතේ ඇහැරුණට පස්සේ අපි උදේ ඇහැරුණ තැන ඉඳන් ආයෙ රෑ නිින්දට යනකම් මේ ලෝකේ සිදුවෙන හැම දෙයක්ම මොනවද සිදුවීම්නේ හැම දෙයක්ම සිදුවීම්නේ සිදුවීම් දැන් මේ තියෙන්නේ මොකද්ද මේ සිදුවීම අපේ පැත්තට වහිනොස හොඳටම ජානකසේක ගණිත පන්තිය පටන් ගත්තා දැන් අපි සිදුවීමක විය හැකියාව පාඩම සාකච්ඡා කරනවා මේ ඔක්කොම මොනවද සිදුවීම් එහෙනම් ඇහැරුණ තැන ඉඳන් නින්දට යනකම් ඔබට ඇහැෙන පේන දකින සියලු දේවල් මොනවදමයි පුතේ සිදුවීම් තමයි කෙටියෙන්ම කියනවා හැම දෙයක්ම මොකද්ද සිදුවීම හැම දෙයක්ම සිදුවීම හීනෙනොත් සමහර අයට සිදුවීම් සිද්ධ වෙනවා බුදු අම්මෝ කියලා කෑ ගහනවා යාළුවෙක් මේ නේද මේ ඉස්කෝලේදී ගහපු එකක් මතක් කළා හරි නේද ආයි බෙඩ් ෂීට් එක බෙල්ලේ උතගෙන අම්මේ නේද මෙන්න තඩි නායක අල්ලගත්තා කියලා කෑ ගහනවා බලනකොට බෙඩ් ෂීට් එක බෙල්ලේ උතාගෙන හරිනේ නේද ලස්සන හීන පේනවනේ හිනාවේ ඉඳා ගන්න කට්ටිය ඉන්නවා දවල් හීන පේනවා දවල් හීන පේන මෙයා හැරෙන්නේ හරිනේ නින්දෙනු සිදුවීම් සමහර ළමයින්ට නැද්ද ඩෝංගාල සද්දයක් කරන බලනකොට කොල්ල බිම ඇඳෙන් බිමට වැටලා සිදුවීමක් පැහැදිලිද වැඩි පෙරලලා මීටර 100ක් විතර පෙරලෙන්න බෑ වැඩිපුර පෙරලලා අනිත් පැත්තට කොල්ල බිම ඒකත් සිදුවීමක්ද නැද්ද සිදුවීමක් තමයි එහෙනම් නින්දෙනු සිදුවීම් තියෙනවා එහෙනම් මේ ලෝකේ හැම දෙයක්ම මගේ පුතා මොකද්ද සිදුවීම් එක දරුවෙක්ගේ හොඳ වචන දෙකක් ආවා මොකද්ද අපි හිතාමතා කරන දේවල් හරි ස්වභාවිකව වෙන දේවල් හරි කිව්වම ඔහොම නොවන එකක්වත් තියනවද එක්ක හිතාමතා කරන්න ඕන නැත්නම් ස්වභාවිකව වෙන්න ඕන එහෙනම් සර් කියපු කතාවට සමාන කතාවක් අන්නේ වචන දෙක ඇතුළේ තියෙනවා වැඩේ පැහැදිලිද ඒ වචන දෙක ඇතුළේ තියෙනවා පැහැදිලිද එහෙනම් ඔන්න සිදුවීමක් කියන්නේ පුතේ අපේ එදිනදා ජීවිතයේදී
හරි නේද? මොන පොතේද ලියන්නේ? නිකිනි සංසලී කුලක සම්භාවිතාව පොත. කුලක හා සම්භාවිතාව පොත. එහෙනම් අපේ ජීවිතේ පුතේ උදේ පටන් ගත්ත මොහොතේ ඉඳන් අපි නැවත නිින්දට යනකම් මේ ලෝකේ වෙන හැම දෙයක්ම මොනවද පුතේ? සිදුවීම. දැන් මට කියන්න මොකක්ද සිදුවීමක දැන් සිදුවීම දන්නවනේ. විය හැකියාව කියන්නේ මොකද්ද? සිදුවීමක විය හැකියාව. සිදුවීමක විය හැකියාව. මොකද්ද මේ විය හැකියාව කියන්නේ? සිදුවීමක විය හැකියාව. වෙන්න පුළුවන් දේවල්. සිදුවීමකින් වෙන්න මොනවා හරි සිදුවීමක් වෙන්න හරි නොවෙන්න හරි තියෙන හැකියාව තමයි විය හැකියාව කියන්නේ. ඒක වෙන හැකියාව ගැන කතා කරන්නත් පුළුවන්, නොවෙන හැකියාව ගැන කතා කරන්නත් පුළුවන්. පැහැදිලිද? එහෙනම් විය හැකියාව කියන එක ගැන ලොකු මං හිතන නොතේරෙන ගතියක් නැහැ. එහෙනම් සිදුවීම් කියන්නේ මේ ලෝකෙ වෙන හැමදේම සිදුවීම්. අන්නේ සිදුවීමක් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. අන්න ඒවායේ වීම හරි නොවීම හරි ගැන ඒවා වෙන්න තියෙන හැකියාව හරි නොවෙන්න තියෙන හැකියාව හරි කතා කරන පාඩම තමයි මොන පාඩමද? සිදුවීමක විය හැකියාව කියන්නේ. එතකොට කොච්චර සුන්දරද බලන්නනේ. සර් මම පාසලට ප්‍රමාද වී යාම කවදාවත් වෙන්නේ නැහැ සර්. එහෙමද? හැමදාම එහෙම වෙනව නෑ. නෑ. කවදාවත් වෙන්නේ නැහැ. හැමදාම එහෙම වෙනව නෑ. ඒක වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. අහඹු සිදුවීමක්. නැත් පුළුවන් අහඹු සිදුවීමක් නේ. මාර වැඩේ යනකොට සර් අහු වුණා ට්‍රැෆික් එකට. යනකොට සර් පාර මැද ගහක් අඩ වැටලා. ආන්න. එතකොට එහෙම වෙන්න පුළුවන්. පැහැදිලිද? වේවිද සිදුවීමින්ද එහෙම වෙන්න පුළුවන්. හරි. ඊළඟට මට කියන්න තව සමහර සිදුවීම් ඔන්න වීම හරි නොවීම හරි හරියට කියන්න බෑනේ. දැන් ඔබ හිතන්නේ මෙහෙම එකක්. හෙටත් අපේ පැත්තට වැසි ඇතිවීම සිදුවීමක්. අනිවාර්යයෙන්ම හෙට වහිනවද? එහෙම කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. එහෙම කියන්න බෑ. වීම හෝ නොවීම විය හැකියාව හරියටම කියන්න බෑ. හැබැයි සර් හෙට නැගෙනහිරින් ඉර පෑයීම කියන්න පුළුවන්. අනිවාර්යයෙන්ම වෙනවා. නිසක වශයෙන්ම සිද්ධ වෙනවා. ඒක ආයි වෙන්නේ නැද්ද? ෂුවර් නෑ සර් හෙට නැගෙනහිරින් පායයිද දන්න. එහෙමද? නෑ නෑ අපි කියන කොටත් කියන්නේ හිරු නැගෙනහිරින් පායන්නේ යම්සේද? ඒසේම මොකක් කරනවද? මං ඔයාට හෙට මොකක් ගෙනල්ලා දෙනවද? ගණිත පොත ගෙනල්ලා දෙනවා. ඒ කියන්නේ ඒක මොකද? ස්ථිරවම කියනවා. අර එහෙම කියන්නේ සමහර යාළුවන්ට පොරොන්දු දෙන්නේ නේ. පැහැදිලිද? හරි නේද? හරි. කුලක සම්භාවිතා පොත ඔව්. වෙන්න පුළුවන්. හරි. දැන් මට කියන්න කවදාවත් වෙන්නේ නැති වැඩක් කියන බලන්න. ගලක් ජලය පාවීම. බටර් ඉර බස්නාහිරින් පායන එක කවදාවත් වෙන්න බෑ. ගලක් ජලය පාවීම වෙන්න පුළුවන් සමහර ඒවානේ තියෙනවා. ගහක් වතුරේ පාවීම. ගහක් වතුර පාවෙන්න පුළුවන්. ගහ සෝන තරම් පාවෙන්න. මූදේ වතුර පැනස මොහොතේ වතුර මූදේ පාරු යාම මොහොතේ පාරු යනවනේ. පාරු යන්නේ මොහොතේ. මොහොතේ පාරු යන්නේ නැහැ. බටහිර දෙසින් ඉර උදා ආසෙක් මිනිහෙක් පාවෙන්න බෑ. හරි. ආසේ බස්සයක් යනවලු. ආසේ බස්සයක් බෑ. අන්න එවැනි ටොම් පචයක් ඕනෑම ටොම් පචයක් ඒ සඳහා ගැලපෙනවා. හරි නේද? දැන් හරිනේ කෙටියෙන් මොන ඉවර වෙන්නේ. හරි. දැන් ආ ගන්න. ඒ වගේ ඕන තරම් බොරු කියන්නේ. ඒ වගේ ඕනෑම බොරුවක් ඒව සඳහා ගැලපෙනවා. හරි. එහෙනම් මෙන්න දැන් මට තේරෙනවා සර්. හරි. දැන් හරි. දැන් සිදුවීම් සර් අපි දන්නවා. මේ ලෝකේ වෙන හැම දෙයක්ම සිදුවීම් කියලා අපි දන්නවා. ඒ සිදුවීම් දිහා විපරම් කරලා බලනකොට ඒ සිදුවීම් දිහා කල්පනා කරලා බලනකොට සර් මට තේරෙනවා සමහර සිද්ධි තියෙන සර් වෙන එක වෙනවමයි. ආයි වෙනවමයි. එහෙම උදාහරණ පහක් කියන්න පුළුවන්ද? කියන්න එපා. පුළුවන්. පහ නෙවෙයි සර් 5ක් පුළුවන්. හරි. ඊළඟට තව සමහර සිදුවීම් තියෙන සර් අනිවාර්යයෙන්ම වෙන්නේ නැහැ. වෙන්නෙම නැහැ සර්. සර් කිව්වත් වෙන්නේ නැහැ. නේද? ආයි මොකද්ද ලෝකෙ අලුතෙන්ම බිහි වෙන්න ඒක වෙන්නම. හවුද නැද්ද? සර් කිව්වනේ ගලක් ජලය පාවෙද්දී වෙන්න පුළුවන් කියලා. පුතේ මෙහෙම එකක් තියෙනවා. ඔය ගලක් කියන එකෙන් මම අදහස් කරේ අර දැන් අපි ඔය ක්‍රීඩාවක් කරනකොට අර පැතිලි ගලක් ඒකත් මේම වතුරේ යනකොට ඒක මේ දිගටම යනවා වතුරේ. ඔව් මොකද ඒ ගලක් ගල් නම් ජලය පා වෙන්නේ නැහැ යට යනවම තමයි. නමුත් ඕනනම් ගලක් ජලය පා කරන්න පුළුවන් නේ.
ඔව් දාර පැති ගලේ වතුරට ගැහුවම අර උඩින් යන්නේ. පොඩි නිකන් පොඩි එහෙම එකක් තියෙනවා. නමුත් අපි ගමු අර මොකද අපි මෙහෙම ගලක් අතාරින එකක් ගමු ඈ. ගලක් ජලයට ඇතෑරියම ටොක් දාලා යට යනවා. හරි. ඒ හින්දා පුතා කතාව හරි මම වැරදි. මම ඒක පිට ගන්නවා. හරි. තව එතකොට ඔන්න දැන් කිව්ව මොකද්ද? සමහර සිදුවීම් තියෙන අනිවාර්යෙන්ම වෙනවා. ඒක හරිනේ. තවත් සමහර සිදුවීම් තියෙනවා අනිවාර්යෙන් වෙන්නේ නැහැ. හැබැයි තව සමහර සිදුවීම් වර්ගයක් තියෙනවා නේද? වීම හෝ නොවීම හරියට කියන්න බැරි ඒවා. 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 එන්නේ ඔටු එන්නේ කියන්නේ වයේ නෑ කවුද මේ කෑ ගහන්නේ? තව සමහර සිදුවීම් තියෙන විහඟ. ඔන්න ප්‍රබානි. ප්‍රබානි නංගිනේ. හරි. ඔන්න සමහර සිදුවීම් තියෙන මොකද්ද? වීම හෝ නොවීම හරියට කියන්න බෑ. එහෙම ටිකක් කියන්නකෝ. වීම හෝ නොවීම හරියට කියන්න බැරි ඒවා. හෙට වැසි සහිත දිනයක් වීම හරියටම කියන්න බෑ. විභාගයේ සමත් වීම. විභාගයේ සමත් වීම හරියට කියන්න බෑ සර්. සමහරලාට පොඩ්ඩක් මේ පේපරේ අමාරු වෙන්න පුළුවන්. තව දේ දුන්න පෑයිම. මස්තක වෙලාවටම දේ දුන්නක් පෑයිම. අහසේ දේ දුන්නක් පෑයිම අනිවාර්යෙන් වෙනවා කියලා කියන්න බෑ සර්. ඒක ඉතා කලාතුරකින් වෙන්නේ. තව ක්‍රීඩකයෙක් පළමු පන්දුවෙන්ම දැවී යාම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. තව කොරෝනා සෑදීම වේලාවට දුම්රිය පැමිණි. මං කියන්නේ වීම හෝ නොවීම හරියට කියන්න බැරි. තව එකක් කියන්න බලන්න. කොරෝනා හැදීම. පූර්ණ ඡන්දයක් දර්ශනය වීම. පූර්ණ ඡන්දය දර්ශනය වීම බලාකුළුකින් හරි වැහෙන්න පුළුවන් නේ. දුම්රිය නියමිත වේලාවට පැමිණීම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඔව්. කාසියක් උඩ දැම්මන් ඒකෙන් සිරස ලැබීම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හරි. දැන් ඔබට පුළුවන් වැඩි. එහෙනම් සිදුවීම් වර්ග ප්‍රධාන මේ තුනයි. මොකද සිදුවීම් වර්ග තුන? නිසකවම සිදු වෙන ඒවා තියෙනවා. නිසකවම සිදු නොවන ඒවා තියෙනවා. තව මොකද්ද? සිදුවීම හෝ නොවීම හරියට කියන්නේ බැරි ඒවා තියෙනවා. බැරි ඒවා. ඒවට අපි කියන්නේ අහඹු සිදුවීම්. හරි නේද? ඒවට උදාහරණ පහ ගන්න ඔබට කියන්න පුළුවන් වෙන්න ඕන. මම හිතන්නේ ඒක පුළුවන්. දැන් සටහන ලියලා ඊටු ටික කල්පනා කරමු. right. ලියන තරුවක් දාලා මෙහෙම. ලියන තරුවක් දාලා මෙහෙම. කුලක සම්භාවිතා පොත. කුලක සම්භාවිතා පොත. හරි. ලියන පුතේ එදිනදා ජීවිතයේදී තරුවක් දාලා ලියන්න. එදිනදා ජීවිතයේදී සර් මුලින් ඉඳලා කියන්න. මුලින් ඉඳන් තමයි කියන්නේ එදිනදා ජීවිතයේදී
හමුවන සෑම දෙයක්ම සිදුවීමක් ලෙස සරලව හැඳින්විය හැකිය. සිදුවීමක් ලෙස සරලව හැඳින්විය හැකිය. එදිනදා ජීවිතයේදී හමුවන සෑම දෙයක්ම සිදුවීමක් ලෙස සරලව හැඳින්විය හැකිය. එදිනදා ජීවිතයේදී හමුවන සෑම දෙයක්ම සිදුවීමක් ලෙස සරලව හැඳින්විය හැකිය. ඊළඟ තරුව යම් සිදුවීම් ස්වභාවිකව සිදුවන අතර ඇතැම් සිදුවීම් මිනිසාගේ නිර්මාණයන් වේ. හරි. එහෙනම් ඔන්න කාරණේ හරි. එහෙනම් එදිනදා ජීවිතයේදී කියන්නේ අපේ ජීවිතයේ හමු වෙන හැම දෙයක්ම මොකද පුතේ? යම් සිදුවීමක්. හරි නේද? ඒ සිදුවීම් ප්‍රධාන අපිට කියන්න පුළුවන් සිදුවීම් ඇතිවන ආකාර ගත්තොත් ස්වභාවිකව වෙන සිදුවීම් ගොඩාක් තියෙනවා. අනිත් ගොඩාක් සිදුවීම් ටිකක් අපි විසින් කරනු ලබන නේද? දේවල් වල ප්‍රතිඵලයක් විදිහට සිද්ධ වෙනවා. දැන් ඒ කාරණේ හරිනේ? හරි. ලියන්න ඊළඟට තරුවක් දාලා මෙහෙම. ලියන්න මෙහෙම. සිදුවීම් ප්‍රධානාකාර තුනකට වෙන් කළ හැකිය. සිදුවීම් ප්‍රධාන ආකාර තුනකට වෙන් කළ හැකිය. සිදුවීම් ප්‍රධානාකාර තුනකට වෙන් කළ හැකිය. ප්‍රධානාකාර තුනකට වෙන් කළ හැකිය. 1 2 3 දාලා ලියමු. ඉස්සෙල්ලාම එක විතරක් දාන්න ඔක්කොම දාන්න එපා. ස්ථීරවම සිදුවන සිදුවීම්. ස්ථීරවම සිදුවන සිදුවීම්. ස්ථීරවම සිදුවන සිදුවීම්. හරි. එතකොට උදාහරණ 5ක් අපි ලියනවා. 5න් 3ක් සර් කියන ඉතුරු දෙක ඔබ කැමති දෙකක් ලියා ගන්න පුළුවන්. හරි නේද? ස්ථීරවම සිදුවන සිදුවීම් වලින් සර් උදාහරණ 5ක් දෙනවා. 5න් 3යි සර් දෙන්නේ. ඉතුරු දෙක ඔබට බාරයි. හරි නේද? හරි. ඔන්න ලියා ගන්න බැරි වුණ දරුවෝ තරු 3කට රූල් 1යි 2යි 3යි 4යි 5ක් ඉඳ තියා ගන්න. රූල් 5ක් ඉඳ තියා ගන්න මම නෝට් එක දාන්නම් WhatsApp group එකට. වහිනවා නම් සිග්නල් ප්‍රශ්න ඇති. එතකොට ඔබට ලියා ගන්න බැරි වෙයි. ලියා ගන්න බැරුණා කියලා එකම දේ අපි නැවත නැවත කියන එක පුතේ තේරුමක් නැහැ. ඔයා රූල් 6ක් තියාගෙන දාන්න අංක 1 දාලා ස්ථීරවම සිදුවන සිදුවීම්. මේ බෝඩ් එකේ තියෙන එක දාන්න. එහෙනම් ස්ථීරවම සිදුවන සිදුවීම් සඳහා උදාහරණ අපි ලියන්න යන්නේ කීයක්ද? 5යි. 5න් 3ක් සර්ගෙන් ඉතුරු දෙක ඔබේ. හරි නේද? right. ලියන්න. ස්ථීරවම සිදුවන සිදුවීම් වලට උදාහරණ අංක 1. අංක 1.
නැගෙන අංක 1 අද බ්‍රහස්පතින්දා නම් අද බ්‍රහස්පතින්දා නම් අද බ්‍රහස්පතින්දා නම් හෙට සිකුරාදා දිනයක් වීම හෙට සිකුරාදා දිනයක් වීම ස්ථිර වෙනවද නැද්ද ෂුවර් නෑ සර් හෙට සඳුදා වෙයිද දන්නේ නැහැ හිටපො ගමන්නේ එහෙම වෙනවද වෙනවා සර්. වෙනව මේ දවස්වල ඉස්කෝල වල වෙනෝනේ අඟහරුවාද ගෙනියන්නේ සඳුදා කාලසටහන එහෙම වුණා කියලා වෙන්නේ නැහැ හොඳේ හරි නේද ඒ ඇවිල්ලා අර කාලසටහන ඔයාලා අර මාරු කරගෙන ගෙන්නන්නේ ඒ හින්දා වෙනව ඇරෙන්නේ එහෙම නැතු වෙනවද එහෙම වෙන්නේ නැහැ අද බ්‍රහස්පතින්දා නම් අනිවාර්යෙන්ම ස්ථිරවම හෙට කවද්ද සිකුරාද තමයි හරි එක උදාහරණයක් ඔන්න සර් දුන්නා තව එකක් ලියමු අංක 2 මේ ලේසිය ඔයාලට තියෙද්දි මම මේ පොඩ්ඩක් කල්පනා කරලා කියන්නේ අංක 2 රතු පාට බෝල පමණක් ඇති මල්ලකින් රතු පාට බෝල පමණක් ඇති මල්ලකින් රතු පාට බොදිදුල මොන බෝලද තියෙන්නේ මල්ලේ රතු පාට බෝල රතු පාට බෝල ඔව් සර් දුන්න පේපර් එකත් ඕක තිබ්බා. රතු පාට බෝල පමණක් ඇති මල්ලකින් රතු පාට බෝල පමණක් ඇති මල්ලකින් ඉවතට ගන්නා බෝලය රතු පාට වීම මල්ලේ තියෙන රතු පාට බෝල විතරයි ඉවතට ගන්න බෝලේ මොන පාටද රතු පාට වෙනවලු වෙන මොනව වෙන්නද නේ ස්ථිරව වෙන පාටක් තමයි වෙන්න බැරි ආයෙත් කියන්න රතු පාට බෝල පමණක් ඇති මල්ලකින් රතු පාට බෝල පමණක් ඇති මල්ලකින් ඉවතට ගන්නා බෝලය කලතල අහක බලාගෙන ඉවතට ගන්නා බෝලය රතු පාට එකක් වීම එහෙනම් ඒක අනිවාර්යෙන් වෙනවද නැද්ද අනිවාර්යෙන් වෙනවද නැද්ද රතු පාට විතරක් තියෙන මල්ලෙන් කෝක ගත්ත රතු පාටයි. ආන්න රතු පාට එක නෑ මට දැන් පළවෙනි එක ගන්නවා අපෝ රතු පාට එකක් ආවේ ඒක අයින් තියලා ආයෙ කලතල ගන්නවා ඒන්නේ මොන පාටද ඒන්නේ රතු පාටනේ ඇයි මල්ලේ තියෙන රතු පාට බෝල විතර වැඩේ පැහැදිලිද හරි ඔන්න දෙකක් කිව්වා තව එකක් අපි කියමු තව එකක් ඔන්න පොඩ්ඩක් සර් කල්පනා කරලා ඒ වගේ එකක් දෙන්නම් තව එකක් නිසකවම සිදුවෙන එකක් හා ලියන්න ලකුණු 100ක් ලැබෙන පරීක්ෂණයකින් ලකුණු 100ක් ලැබෙන පරීක්ෂණයකින් සමන්ට ලකුණු 100ක් හෝ ඊට වඩා අඩු වගයක් ලැබීම ලකුණු 100ක් හෝ ඊට වඩා අඩු වගයක් ලැබීම ලකුණු 100ක් හෝ ඊට වඩා අඩු වගයක් ලැබීම ආන නිසකව මේක නෙමෙයිද වෙන්නේ ලකුණු 100 නම් දෙන්නේ පේපරේට සමන්ට ගන්න පුළුවන් උපරිම ලකුණ 100යි එහෙම නැත්නම් අනිවාර්යෙන් 100ට වඩා අඩුයිනේ බැරි වෙලාවත් 110ක් වෙන්න පුළුවන්ද බෑ එහෙනම් ඔන්න ලකුණු 100ක් දෙන පරීක්ෂණයෙන් සමන්ට ගන්න පුළුවන් පැටව එක්ක ලකුණු 100යි නැත්නම් 100ට වඩා අඩුයි ඒක නිසකවම වෙනවා ආයි බලන්න දෙයක් නැහැ එහෙනම් සර් කියපු කාරණා තුන පැහැදිලිද ඔබට නිකන් එකපාරේ හිතෙන්නේ නැති සිද්ධි තුනක් මං කිව්වා. දැන් ඔබ කියන්න බලන සිද්ධි මං දන්නවා දෙක නෙවෙයි 200ක් වුණත් කියයි. කියන්නකෝ දෙක. ආන්න කියන්න බලන්න. නැගෙන හිදී බස්නාහිරින් ඉර බැස යාම නැගෙනහිරින් ඉර පෑයීම සෑම දරුවෙකුටම අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක් සිටීම ගාලක් කොසවා හරිය විට අතහැරියාම බිම වැටීම කාර් බස් ගොඩ බිම යාම බිමට වැටීම
මොකද කාසියක් උඩ දැම්මම බිම වැටීම හොඳයි. තව කාර් බස් උඩ බැන්නොත් බිම වැටීම. කාර් බස් බයික් ගොඩ බිමේ යාම ගොඩ බිමනේ කාර් බස් බයික් මුද දැක්කේ නැහැ. ඊපෙරේද නිවුස් වලට පෙන්නනවා මහවැලිකගෙත් යනවා ඊට කොහොම. විකාර කතා කරනවා. හා. නිවුස් වලට පෙන්නුවා මේ ඊපෙරේද කාර් එකක් ගිහලා තියෙනවා. මේකේ. හරි. ඒ වගේ ඒවා හොඳයි. ඊට වඩා හොඳ එකක් ලියමු පුතේනේ. ඊට වඩා හොඳ එකක් ලියමු. ඊට පස්සේ කට්ටිය කියයි සර් කාර් යන්නේ. කාර් මුහුදෙත් යන්නේ. ජපානයේ ඉඳන් කාර් ගේන්නේ නැවේනේ. නැවේ පටුවන් යනවා කාර්. ඒතකොට කාර් යන්නේ මුහුදේ. ආන්න එහෙම කිව්වොත් ඒ ඉවරයි වැඩේ. ඒ එච්චර දුරදි කියන්න ඕනේ නැහැ. මොකටද දෙන ගන්න ආ ගන්න හදන්නේ. හා. අයියෝ ඇහෙන්නතෝ. හරි හරි. බුදුවෝ. ආන්න මොකද? පෘථුවිය භ්‍රමණය වීම පෘථිවිය භ්‍රමණය වීම හරියටම හරියටම හරි. ඔව් හොඳයි. පෘථිවිය භ්‍රමණය වීම. තව පයිප් එකකින් ජලය එීම. එහෙම ගන්නේ මොකද කිව්වේ? හරි. කමක් නැහැ. එවැනි දෙකක් ඔබ ලියා ගන්න. හරි. හරි. දැන් ඒ දෙක දැන්ද ලියන්නේ? නෑ. තරු දෙකක් දාලා තියාගන්න. දැන් ලියන්න. ලියලා ඉවරද? ලියලා ඉවර නම් ලියන්න. හා. පොඩි උන් ආසාවෙන් ලියන්න හරි. දැන් අපේ දරුවා එහෙම ලියලා හරි. නැගෙනහිරින් ඉර පායන එක අනිවාර්යෙන් වෙනවලු. හරි. බොහොම හොඳයි. ඇත්තටම දරුවනේ නැගෙනහිරින් ඉර පායනවද? ඔව් සර් ඔව් සර් කවුද කිව්වේ විද්‍යාව සර්ද? බැරගම සර්ගෙන් අහන්න බැරගම සර් ලස්සනට කියලා දෙයි. නැගෙනහිරින් කොහෙද ඉර පායන්නේ කියලා කියලා දෙයි ගන්නට. ඉර තියෙන්නේ එක තැන. අටේ පන්ති ඉර එක තැන තියෙන්නේ පෘථුවිය විතරයි. පෘථිවිය තමයි භ්‍රමණය වෙන්නේ. ඒකට කියන්නේ දුෂ්‍ය චලිතේ සත්‍ය චලිතේ. ඔව සර් පැහැදිලි කරා 7 පන්තිදී 8 පන්තිදී හොඳටම. මමත් 8 පන්තිදී හොඳටම පැහැදිලි කරන ඇමරිකාවෙන් පාව කතා කරන පාඩමක් තියෙනවා අපිට. එදාට ඇමරිකාවේ ඉන්න මගේ යාළුවෝ නේද? ඔබේ පන්තියෙත් ඉන්න යාළුවෙක් අපේ කොහෙද මේ ඉතාලියේ ඒ යාළුවා අපි කට්ටියම කතා කරගමු. හරි නේද? එහෙම පාඩමක් තියෙනවා. අපි එදාට බලමුකෝ. right. දැන් ලියන්න පුතේ අංක 2. ලියන්න අංක 2. අංක 2. ස්ථීරවම සිදු නොවන සිදුවීම්. ස්ථීරවම සිදු නොවන සිදුවීම්. ස්ථීරවම සිදු නොවන සිදුවීම්. ස්ථීරවම සිදු නොවන සිදුවීම්. අන්න මට කියන්නේ ස්ථීරවම සිදු නොවන ඒවාට උදාහරණ. දේ වෙන්නෙම නැහැ. නැගෙනහිරින් පෑයීම මෝල් ගහේ දළු දැමීම මෝල් ගහේ දළු දැමීම. ස්ථිරව වෙන්නේ නැහැ. තව ඉර බස්නාහිරින් පෑයීම ඉර බස්නාහිරින් පෑයීම දුම්රිය මහපාරේ යෑම මුහුදේ පාරු යෑම අලු මුහුදේ පාවියන්න පුළුවන්. කවුද කියන පාවියන්න බෑ කිව්වේ? කළු ගලක් ජලයේ පාවීම මුහුදේ යාම ප්ලේන් එක මුහුදේ යෑමද? කපුටා සිදුවීම පාරුවක් අලු කපුටා සුදු වීම. ඔහොම කියනනේ ආච්චිලා එහෙම කියනනේ. අලු කපුටා සුදු වෙනකම් පුතේ උඹට නම් වැඩේ කරන්න බෑ කියලා එහෙම කියනවා. මේකේ තේරුම මොකද? ස්ථිරව බෑ කියලා කියන්නේ. බලන්න ආච්චිලා අපිට වඩා කොච්චර දන්නවද? සමහර බස්නාහිරින් ඉර පෑයීම ඔව් දැන් ඔයාලට ඒව ඇහිලා තියෙනනේ. හොඳයි නේ. හරි. දැන් මට කතා කරන්න ඉඩ දෙන්න. දැන් සර්ට කතා කරන්න ඉඩ දෙන්න.
හරි හරි හරි. මාර්ගයේ හොඳයි. දැන් නවත්තන්න. දැන් ඔන්න ඔබට ඇහිච්ච දේවල් ඔබ ලස්සනට කියනවා. ඔය සමහර ආච්චිලා තමයි ගොඩක් දුරට මේ කියන්නේ. මෝල් ගහේ දළු දානකම් පුතේ ඔයාට නම් ওই ගමන යන්න හම්බෙන්නේ නැහැ. හරි. එහෙම කියනවා. මෝල් ගහේ දළු දානවා කියන්නේ මොකද කවදාවත් වෙන්නේ නැහැ නේ. එහෙමනම් මෝල් ගහ හිටවන්න වෙනවා. උදේ හවස වතුර දාන්න වෙනවා. නේද? යූරියා පිට රටින් ගෙනල්ලා හරි ගහන්න වෙනවා. නැද්ද? පැහැදිලිද? සෑහෙන වැඩ ටිකක් කරන්න බෑ මේක දැන් පැල කරන්න එපා ඉතලා දළු දාන්න. අනිත් එක මෝල් ගහ හදන්නේ වේලිච්ච ලීයකින්. ඕකේ කොහොමද දල් මේ කවදාවත් පැල වෙන්නේ නැහැ නේ. ආන්න එහෙම කියන ඇහිලා තියෙනවනේ. එතකොට දැන් ඔන්න තේරෙන්න ඕන මෝල් ගහේ දළු දානකම් පුතේ ඔයාට ওই වැඩේ නම් කරන්න හම්බෙන්නේ නැහැ කියලා ආච්චි කිව්වේ මොකද්ද මේක තේරුම? ස්ථීරව මේක ඔයාට කරන්න බෑ කියලා කිව්වේ. පැහැදිලිද වැඩි? පැහැදිලිද වැඩි? ආන්න ඒ වගේ ඒවා. තව සමහර ආච්චිලා කියනනේ දුව ඔයාට නම් ওই වැඩේ කරන්න හම්බෙන්නේ නැහැ තාත්තා එහෙම දැනගත්තොත් කරන්න වෙන්නේ නැහැ ඕක ඔයා කරොත් එහෙම කළු කපුට සුදුත් වෙනවා. එහෙම කියනවා. කළු කපුට සුදු වෙනකම් කරන්න බෑ. ඒ කියන්නේ මොකද්ද වෙන්නේ? කළු පාටෙන් ඉන්න කපුටා බැරි වෙලා හරි පියාඹල යන වෙලාවක තින්ත ඩින්නක් වගේ අහුනොත් එහෙම ඕක අස්සේ රිංගල ගියොත් එහෙම තමයි සුදු වෙන්න පුළුවන්. නැත්තම් සුදු වෙන්න පුළුවන්ද? බෑ. නමුත් සුදු කපුට ඉන්නවා. සුදු කපුට පෙන්නුවා මම දැක්ක අටපට්ට මෙහෙම මට මතකයි එක දවසක් පෙන්නුවා. නේද? මේක බුදුම ලෝකයක් එක එහෙම පෙන්නලා තියෙනවා. කළු කපුට කියන එක නා නැවත සුදු වෙන්න බෑ. පැහැදිලිද වෙන්නේ? ඒතකොට ඒව මොකද්ද කවදාවත් වෙන්නේ නැති ඒවනේ. එහෙනම් කවදාවත් ඒව වෙන්නේ නැහැ කියන්නේ බලන්න ආච්චිලා සිදුවීමක විය හැකියාව පාඩමත් කරලා බැලුවම. බලන්න උදාහරණයක් දීලා වැඩෙත් කියනවා. ওই වැඩේ හරියට මේ වගේ. ওই වැඩේ හරියට මේ වගේ වැඩක්. නැද්ද? උදාහරණ දුන්නා හින්දා නේද අපිට හොඳටම තේරෙන්නේ. නේ? නිකම්ම ඕක කවදාවත් ස්ථිරවම කළ නොහැකි දෙයක් කිව්වොත් එහෙම ඒක නිකන් දැනෙන්නේ නැහැ. හැබැයි හරම උදාහරණයකුත් එක්ක කිව්වමනේ කොච්චර දැනෙනවද ඒක? නේද? එහෙනම් හොඳ පාඩමක්. හරි. දැන් ඔන්න සර්ගේ උදාහරණ තුන ලියමු. ලියන්න පුතේ අංක 2. අංක 2. ස්ථීරවම සිදු නොවන සිදුවීම්. ස්ථීරවම සිදු නොවන සිදුවීම් කියලා ඔබ ලියලා තියෙන්නේ. මම උදාහරණ ලියන්නම්. අංක 1. අංක 1. සර් මට සිග්නල් නැතුව කටුනා මොන ටිකද කරන්නේ? මේ කරන්නේ දෙවෙනි එක තමයි ලියන්නේ ස්ථිරවම සිදු නොවන සිදුවීම් වලට උදාහරණ. ඔයාලට සම්පූර්ණයෙන් ගිහිපු ඉඩ ප්‍රමාණය කියන්නද? සම්පූර්ණයෙන් ගිහිලා තියෙන්නේ තියෙන රූල් 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 14ක් විතර. CR පොතේ රූල් 14ක් විතර තියලා මේක ලියුවනම් හරි. අංක 2 ස්ථිරවම සිදු නොවන සිදුවීම්. ඔන්න ලස්සනට කියමු. ස්ථිරවම වෙන්නේ නැති ඒවට උදාහරණ සර් කියන්නේ. අංක 1. අද බ්‍රහස්පතින්දා දිනයක් නම් සර් වීඩියෝ එක දානවද? දානවා. අද බ්‍රහස්පතින්දා දිනයක් නම් නැත්නම් අද බ්‍රහස්පතින්දා දිනය වන අතර හෙට ඉරිදා දිනය වීම වෙන්න පුළුවන්ද පැටව? අද බ්‍රහස්පතින්දා හෙට ඉරිදා වෙන්න පුළුවන්ද? අපේ නංගිට මල්ට නම් ඔහොම වෙන්න පුළුවන් නේ. සමහරලාට දැන් අපේ දුවට එමෙ හිටපු ගමන් නේද? හෙට අනිද්දාට කියන්නේ පෙරේද කියලා. තාත්තේ අනිද්දාද යන්නේ ඇඹිලි පිටි. එහෙම අහලා කියන අනිද්දා කියන එකට අහන්නේ මොකද්ද? පෙරේදද යන්නේ. ආන්නේ මාන. ඒක පැටලෙනව නිතර. ඒ වගේ අපේ නංගිට මල්ලිට පැටලුනොත් ඇරෙන්න කවදාවත් වෙන්න පුළුවන්ද බ්‍රහස්පතින්දාට පස්සේ ඉරිදා එන්න? බෑ. අනිවාර්යෙන් බ්‍රහස්පතින්දාට පස්සේ සිකුරාදාට පස්සේ සෙනසුරාදාට පස්සේ තමයි මොකක් එන්නේ? ඉරිදා එන්නේ. එකපාර ඩෝංගාල උඩින් පනින්නේ. හරි. තව උදාහරණයක් ඔන්න සර් කියනවා ස්ථිරව සිදු නොවන ඒවා. තව උදාහරණයක්. රතු පාට බෝල පමණක් ඇති මල්ලකින් රතු පාට බෝල පමණක් ඇති මල්ලකින් නිල් පාට බෝලයක් ඉවතට ගැනීම මැජික් වගේනේ. ඕන්න බලන්න මේ මල්ලේ තියෙන්නේ රතු පාට බෝල විතරයි. හැමෝටම මල්ල පෙන්නලා යනවා.
ඕන්න බලන්න දැන් මම අත දාලා නිල් පාට බෝලයක් ගන්න හදන්නේ කියලා ගත්තොත් එහෙම ඊද නිල් පාට බෝලයක් එන්නේ නැහැ අනිවාර්යෙන් එන්නේ මොකද්ද රතු පාට බෝලයක්ම තමයි එහෙනම් නිසකවම සිදු නොවන එක තුන්වෙනි තරුව කළු පාට තීන්ත ඇති පෑනකින් 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 කොළ පාට අකුරු ලිවීම කොළ පාට අකුරු ලිවීම කොළ පාට අකුරු ලිවීම වෙන්න පුළුවන්ද බැටා වෙනවද සංසාරේ එහෙම වැඩක් ඔයා කඩෙන් ගේනෝ නේද මාමේ දෙන්න මැංගෝ එහෙමනේ කියන්නේ දෙන්න මාමේ මැංගෝ කිව්ව අඹ නෙවෙයි මැංගෝ කළු පෑනක් දෙන්න අන්න මාමා අඹ සමග කළු පෑනක් දෙනෝනේ ගෙදර ගෙනල්ලා මොකද කරන්නේ ක්ලිප් එක ගලවලා නේද ලියලා බලනකොට මෙන්න කොළ පාට ලියනවා එහෙම වෙනවද එහෙම වෙන්නේ නෑ එහෙම වෙන්නේ නෑ දිසකව සිදු නොවනේ ඒ සාමාන්‍යයෙන් අපි කරොත් නම් පෑම් බටේ මාරු කරොත් නම් එහෙම වෙනවා පෑම් බටේ මාරු කරත් වෙනවනේ සමාජය එහෙම පෑම් බටේ මාරු කරන්නේ අපි හොරේ යාළුවෝ එහෙම කරනවද නෑනේ කරපුවා වගේ කියන්නේ මට පේන්නේ අපි සර් එහෙම ජොලි ගන්නවා ඊට මොකම යාළුවාගේ පෑනේ මට යාළුවා හරවල දෙනවා යෝ කියන්නේ මල්ලි සෙල්ලම් කරන්න මාරු කරලා ඒ වගේ වෙන්න පුළුවන් හරිනේ හරි ඒව දෙන්න එපා පෑම් පැන්සල් සෙල්ලම් කරන්න හරි දැන් වැඩේ පැහැදිලිද හරි සර්ග තුනක් ඔන්න සර් ඔන්න උදාහරණ තුනක් කිව්වා දැන් ඔබට දෙකක් ලියන්න තියෙනවා ඒකට ඉඩ තියාගන්න මොකද පුතේ ඒ දෙක ලියමුද අපි ඔබ ලියන්න බලන්න ඒ දෙක ලියන්න ලියන්න ලිව්වා සර් හරි ලියමු චමායා අල්ලන්නේ නැහැ ෆෝන් එක හරියද එක තැනක තියලා තියන්න ඕන චමායා ලියපු උදාහරණයක් කියන්න බලන්න අපිට රශ්මික ලියපු උදාහරණයක් කියන්න ගලක් ජලයේ පාවීම ගලක් ජලයේ පාවීම ඔය ස්ථිරව මෙන්නේ නැති එක ප්‍රභානි කියන බලන්න තව උදාහරණයක් ගලක් ජලයේ පාවීම ඕල් ගහේ දළු ලකුණු 100ක් ලැබෙන පරීක්ෂණයකින් සමාන්තර ලකුණු 110ක් ලැබීම. very good අම්ම කෙසේ ගෙඩි සෑදීම. අඹ ගසේ දෙල් ගෙඩි මෝල් ගහේ දළු දැමීම මෝල් ගහේ දළු දැමීම very good අඹ ගහේ දෙල් නැතින එකත් හොඳයි අකනුවර මහනුවර සිංහයා තනකොළ කෑම. සිංහයා තනකොළ කෑම හරි දකුණු පළාතේ අකනුවර මහනුවර වීම. දකුණු පළාතේ අගනුවර මහනුවර වෙන්න බෑ ඕ හොඳයි දැන් වැඩේ පැහැදිලිද හොඳයි වැඩේ හරි බොරු කියන්න බැරි ළමයිනේ බුදු අම්මෝ නේද එළියනකම් ඕනනම් ලියයි තරුදදා හරි ඇති ඔය ඇති නේ ඒකට ඕන තරම් උදාහරණ ගන්නවනේ හරි දැන් ඇති හරි දැන් ලියමු තුන්වෙනි සර් හිතුවද අපිට බොරු කියන්න බෑ කියලා ඔය කිව්වේ හරි දැන් අහගන්න දැන් තුන්වෙනි එකමයි පුතා ඊටා වැදගත් තුන්වෙනි එක මොකද්ද අහඹු සිදුවීම වරහන් ඇතුලේ දාන්න සිදුවීම හෝ නොවීම හරි හැටි කිව නොහැකි සිදුවීම ඕන දිගට කියනවා නම් සිදුවීම හෝ නොවීම හරි හැටි කිව නොහැකි සිදුවීම කෙටියෙන් කියනවා නම් අහඹු සිදුවීම
අහමු සිදුවීම් කිව්වත් හරි. සිදුවීම හෝ නොවීම හරි හැටි කිව නොහැකි සිදුවීම් කිව්වත් හරි. භාග්‍යා මයික් එක මියුට් කරගන්න. හරි. මෙන්න උදාහරණ අංක 1. හෙට වැසි සහිත දිනයක් වීම. උදාහරණ අංක 1. හෙට වැසි සහිත දිනයක් වීම. හෙට වැසි සහිත දිනයක් වීම. නිසකවම සිද්ධ වෙනවද ස්ථීරවම වෙනවද ස්ථීරවම වෙන්නේ නැද්ද? ඉතිරම් වෙන්නේ ස්ථීරවම වෙන්නේ හෙට වැසි වෙන්නත් පුළුවන්. පාට හරි කියන්න පුළුවන්ද සර්? ස්ථීරවම හෙට වහින්නේ නැහැ. එහෙම කියන්න පුළුවන්ද? බෑ. හොඳට අවුව තිබිලා හොඳට වහින්නේ නැහැ වගේ තිබිලා එකපාර සටපට ගාලා කඩම් වැටෙන්නේ. එහෙම වෙන්න පුළුවන්. ඒක අහමු සිදුවීමක්. වීම නොවීම හරියට කියන්න බෑ. හරි. මෙන්න මගේ දෙවෙනි උදාහරණය. සර් පළවෙනි උදාහරණය කියන්න. පළවෙනි උදාහරණය පුතේ. හෙට දින වැසි සහිත දිනයක් වීම. ඒ වුණාට සර් දැන් නම් ඒක හරියට පුළුවන්. දැන් හරියටම කියන්න පුළුවන් නේ. ඒ කියන්නේ ඊයේත් පැස්ස සර් පෙරේදත් පැස්ස අදත් පැස්ස ඉහිඳ හෙටත් වහින්න. අර ඒ වගේ කියන්න පුළුවන් නේ. හරිනේ? සිදුවීම හෝ එහෙම නැතුව වෙන්නත් පුළුවන්. හරි. ඊළඟට මෙන්න ඊළඟට සමන්ට ගොවිසෙත ලොතරැයියේ ජයමල්ල. සමන්ට නැත්නම් සමන්ට දාන්න එපා. සමන් ගොවිසෙත ලොතරැයියේ ජයමල්ල දිනා ගැනීම. සමන් ගොවිසෙත ලොතරැයියේ ජයමල්ල දිනා ගැනීම. සමන් ගොවිසෙත ලොතරැයියේ ජයමල්ල දිනා ගැනීම. අනිවාර්යයෙන්ම වෙනවද? වෙන්නත් පුළුවන් වෙන්නත් නොවෙන්නත් පුළුවන් අපිට කියන්න බෑ. ඒව නොහැකි. අහමු සිදුවීම් හරියට කියන්න බෑ. හරි. ඊටු දෙක ඔබ ලියන්න බලන්න ඉක්මනට. එක සැරයක් කියන්න උතන. කියන්න සමන් ගොවිසෙත ලොතරැයියේ ජයමල්ල දිනා ගැනීම. සමන් ගොවිසෙත ලොතරැයියේ ජයමල්ල දිනා ගැනීම. හරි. හෙට මන් නිරෝගීව සිටීම. මොකද පුතේ? හෙට මන් නිරෝගීවම සිටීම. අනිවාර්යෙන් ඔයාලා නිරෝගීව මෙන්න ස්ථිරව වෙනව බය වෙන්න එපා. හරිනේ? ඒක අපි නොලියෙමු. හරිනේ? වෙන උදාහරණ තියෙනවා අපි මේක ලියමු. හරි. මෙන්න තව එකක් සර් කියන්න ඕනේ. දෙකයිනේ තාම කිව්වේ. සර් දෙකයිනේ කිව්වේ තාම. මෙන්න සර්ගේ තුන්වෙනි උදාහරණය. හරි තුන්වෙනි උදාහරණය. කාසියක් උඩ දැමූ විට තුන්වෙනි උදාහරණය. කාසියක් උඩ දැමූ විට කාසියක් උඩ දැමූ විට කාසියක් උඩ දැමූ විට කාසියක් උඩ දැමූ විට සිරස ලැබීම. සිරස ලැබීම නිසකවම වෙනවද? වෙනවද කියන්නත් බෑ. නිසකවම වෙන්නේ නැද්ද? වෙන්නේ නැහැ කියන්නත් බෑ. එහෙනම් වීම හෝ නොවීම හරියට කියන්න බැරි මොන සිදුවීමක්ද ඕක? අහඹු සිදුවීමක්. අහඹු සිදුවීමක්. හරි. වැටීම සර්. විදුලිය විසන්වීම. විදුලිය විසන්ති වීමත් අහඹු සිදුවීමක්. මල්ලි බයිසිකලෙන් වැටේද? නෑ මල්ලි බයිසිකලෙන් වැටෙන්නේ නැහැ. ඒව කියන්න ඕනේ වෙන මොකක් හරි කියන්න. ආච්චි හෙට ගෙදර එම. ආච්චි හෙට නේද? ඔව් ආච්චි සමහරවිට ගමේ ඉඳන් හෙට එන්න පුළුවන්. හැබැයි ඉතින් ආච්චි එනවා නම් කියලා එන්නේ නේද? මුහුද කොට ගැලීම. බුදු අම්මේ බය කරන්න එපා. ගාල්ලේ මුහුද තියෙන දෙයියනේ. ඔව්. හෙට රජේ නිවාඩු දිනයක් වෙන්න බෑ කවදාවත්. මොකද කලින් දන්නවන්න ඕන රජේ නිවාඩු වල.
මෙන්න දැන් මෙන්න නිවාඩුවක් කියලා එහෙම කියන්නේ නැහැ. අද බඩයක් ඇති වී. පොතක ඊළඟ පිටුව පූර්ණ සංඛ්‍යාවක් වීම. මොකද? ගණිත පොතක ඊළඟ පිටුව පූර්ණ සංඛ්‍යාවක්. ගණිත පොතේ ඊළඟ පිටුව පූර්ණ සංඛ්‍යාවක් තමයි. මේ පිටුවට පස්සේ තියෙන ආයි පූර්ණ සංඛ්‍යාවක් නේ. ඒක ස්ථිරව වෙනවා. ඒක ස්ථිරව වෙන එක. නියමිත වෙලාවට පිටත් වීම. දුම්රිය නියමිත වෙලාවට පිටත් වීම මේ වෙනවද නැද්ද කියලා හරියට කියන්න බෑ. ඒක අහඹු සිදුවීමක්. දේ දුන්න පැයීමත් අහඹු සිදුවීමක්. හරි ඔබ කැමති දෙකක් ලියාගන්න තව. හෙට දිනේ ඉර උදා වීම. හෙට දිනේ ඉර උදා වෙනව නිසකවම. ඒක අනිවාර්යයෙන්ම වෙනවා. අපි කියන්නේ හෙට ඉර පායන්නේ යම්සේද? මුහුද කොට ගැලීම අහඹු සිදුවීමක්. නායයම. කන්දක් නායම අහඹු සිදුවීමක්. දේ දුන්නක් පෑයීම. දේ දුන්නක් පෑයීම අහඹු සිදුවීමක්. ගොඩක් එපා වට දෙකක් ලියන්න. ඔයා කැමති දෙකක් ලියාගන්න. ගම් වතුර ගැලීම. ඔව් දෙයනේ ගම් වතුර ගැලීම අහඹු සිදුවීමක්. ලියාගත්ත සර්. හොඳයි. දිව්වස. වැඩේ හරිද? right. එහෙනම් මට පැටව එකපාරක් කියන්න. මේ ලෝකේ අපිට හම්බ වෙන හැම දෙයකටම අපිට සිදුවීමක් කියලා කියන්න පුළුවන්. ඒ සිදුවීම් සමහර ඒවා සබාදහම විසින් නිර්මාණය කරන ඒවා. තව සමහර සිදුවීම් තියෙන මොකද්ද පුතා අපි විසින් නිර්මාණය කරන ඒවා. ওই සිදුවීම් ප්‍රධාන කොටවල් තුනකට බෙදන්න පුළුවන්. ආන්න කියන්නේ ප්‍රධාන කොටවල් තුන අංක 1 අංක 1 ස්ථීරවම සිදුවන සිදුවීම්. උදාහරණ 5 ලිව්වේ 50ක් ඕන ලියන්න බැරිද? පුළුවන්. දෙවෙනි එක අංක 2 අංක 2 ස්ථීරවම සිදු නොවන සිදුවීම්. ස්ථීරවම සිදු නොවන සිදුවීම්. ඒකටත් උදාහරණ 5 ලිව්වේ. ඕන්නම් 50ක් වුණත් ලියන්න පුළුවන් අපේ දරුවෝ කිව්වා. ඊළඟට දැන් ලිව්වා තුන්වෙනි සිද්ධි වර්ගය. තුන්වෙනි වර්ගය අහඹු සිදුවීම. මොනවද අහඹු සිදුවීම කියන්නේ? සිදුවීම හෝ සිදු නොවීම හරියට කියන්න බෑ. හරියට කියන්න බැරි ඒවා. හරි නේද? පැහැදිලිද වැඩේ? හරි. දැන් ලියන්න පොතේ තරුවක් දාලා මෙහෙම. දැන් ලියන්න තරුවක් දාලා මෙහෙම. ලියන්න තරුවක් දාලා මෙහෙම. ලියන්න යම් පරීක්ෂණයකින් පොඩ්ඩක් ඉන්න සර්. පොඩ්ඩක් ඉන්නම්. යම් පරීක්ෂණයකින් තරුවක් දාලා ලියන්න පැටව යම් පරීක්ෂණයකින් පසුව ලැබෙන නිරීක්ෂණය එහි ප්‍රතිඵල ලෙස හැඳින්වේ. එහි ප්‍රතිඵල ලෙස හැඳින්වේ. හරි. දැන් මට කියන්න යම් පරීක්ෂණයකින් ලැබෙන ප්‍රතිඵල වලට අපි කියන්නේ යම් පරීක්ෂණයකින් පස්සේ ලැබෙන දේ එනත්නම් යම් පරීක්ෂණයකින් පස්සේ ලැබෙන නිරීක්ෂණ වලට අපි කියන්නේ මොනවද? ප්‍රතිඵලය. ඒ පරීක්ෂණයෙන් පස්සේ ලැබෙන ප්‍රතිඵල. දැන් පොඩි පරීක්ෂණයක් කියනවා නම් කාසිය ওই කාසිය තියෙන්නේ පුතේ පැති දෙකයි. මොකද්ද පැති දෙක? එකක් තමයි රුපියලද 2ද 5ද 10ද කියලා ගහපු පැත්ත. ඒ පැත්තට අපි කියන අගය. හෙඩ් එක. අගයයි සිරසයි. හරිද? අගය කියන්නේ හෙඩ් එක නේ ටේල් එක. හරිනේ? අනිත් පැත්ත ගහලා තියෙන එක්ක රාජ්‍ය ලාංඡනේ නැත්තම් හිටපු ජනාධිපති කෙනෙක්ගේ රූපයක් එහෙම නැත්තම් ශ්‍රීපාදය ආන්නේ වගේ මොකද්ද? ලංකාවේ විශේෂ දෙයක් සලකුණු කරලා තියෙන අනිත් පැත්තේ. අගේ තියෙන පැත්තට විරුද්ධ පැත්තේ. ඒ පැත්තට අපි කියන්නේ මොකද්ද? සිරස කියලා. සිරස කියලා හෙඩ් එක. එහෙනම් කාසියක් උඩ දැම්මම වෙන්න පුළුවන් ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ගන්න කීයද?
දෙකයි. ප්‍රතිඵල දෙකයි. මොකද ප්‍රතිඵල දෙක? එක්ක සිරස නැත්තම් මොකද්ද? අග. ওই දෙකනේ. ওই දෙකනේ. හා මට කියන්න තව පරීක්ෂණයක්. තව පරීක්ෂණයක් මම කියන්නම්. ඝනකාකාර ධාතු කැටේ අවුරුද්දට කැට ගහන්නේ අපි. ආන්නේ ධාතු කැටේ තියෙන පැති 6යි. ඒ පැති 6 1 2 3 4 5 6 කියලා ගැහුවොත් එහෙම මම ওই ධාතු කැටේ හොල්ලලා දාන උඩ. දැන් මම වැටෙන බීම. ආන්න උඩට හැරිලා තියෙන පැත්ත. උඩට හැරිලා තියෙන පැත්ත නිරීක්ෂණය කරන එක තමයි ප්‍රතිඵල. එහෙනම් ඝනකාකාර ධාතු කැටයක් උඩ දැමීමේ පරීක්ෂණය කළොත් ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල මොනවද? 1 ලැබීම ප්‍රතිඵලයක්. 2 ලැබීම ප්‍රතිඵලයක්. 3 ලැබීම තව ප්‍රතිඵලයක්. 4 ලැබීම කියන තව ප්‍රතිඵලයක්. 5 ලැබීම කියන තව ප්‍රතිඵලයක්. 6 ලැබීම කියන තව ප්‍රතිඵලයක්. ওই 6ම සටපට ගාලා වෙනවද? බුදු අම්මෝ එහෙම මැජික් දාදු දෙන්න. එහෙම වෙන්නේ නැහැ. වෙන්නේ මොකක් හරි එකයි. නේ? ධාතු කැටේ අල්ලලා උඩ දැම්මම ලැබෙන ප්‍රතිඵල 6ක් තියෙනවා. ඒ 6න් මොකක් හරි එකක් වෙයි. 6ම වෙන්නේ නැහැ එකපාරට. පැහැදිලිද? දැන් තේරෙනවද ප්‍රතිඵල කියන එක තේරුණාද? කාසිය උඩ දැමීමේ පරීක්ෂණයට ප්‍රතිඵල දෙකයි තියෙන්නේ. ඒ දෙකම වෙනවද? නෑ දෙකෙන් එකයි මොකක් හරි වෙන්නේ. ඝනකාකාර ධාතු කැටේ උඩ දැම්මොත් ඝනකාකාර ධාතු කැටේ උඩ දැම්මොත් එහෙම ලැබෙන ප්‍රතිඵල තියෙන 6ක්. ඝනකාකාර ධාතු කැට උඩ දැම්මොත් ධාතු කැටයක් උඩ දැම්මොත් ඒ පරීක්ෂණයෙන් ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල කීයද? 6ක් තියෙනවා. 6ක් තියෙනවා. හරි. තව උදාහරණයක් මම කියන්නද? ඔබ දැකලා තියෙද ජාතික ලොතරැයි මණ්ඩලය? අද දවසේ ඔබට ජයමල්ල මෙච්චර ගෙනාව කියලා එහෙම ඇන්ටි කෙනෙක් නේද? කියලා අපි බලමු අද දවසේ ජයග්‍රාහී ඉංග්‍රීසි අකුර මොකක්ද කියලා ගිහිල්ලා දානෝ නිකන් නේද? බටන් එකක් ඔබන සරගාලා කරකිනවා මොකක් වෙනවද? අන්නොම නිකන් බටයක් වගේ උඩට ඇවිල්ලා බෝලයක් අරගෙන එනවා. හවුද නැද්ද? ආන පරීක්ෂණයක්. දැන් ඔහොම පරීක්ෂණයක් නොකරනම් ටීවී එකේ පේන්න ඔහොම පරීක්ෂණයක් නොකරනම් අපේ කට්ටිය ගණේද ටිකට් ලොතරැයි ගන්නවද? නෑ. නෑනේ. ඔහොම පරීක්ෂණයක් කරන්නේ නැතුව ඒගොල්ලෝ මොනවා කිව්වද අපි දන්නවද හරියට නේද? එහෙම කියන්න බෑනේ. නේ බොරු කියනවත් දන්නෙත් නෑනේ. මේ හෙට පත්තරේ දානවා අපි ලතරයි දිනුම් ඇද්දා බී අකුර තමයි ආවේ කියලා. එතකොට හරිද? බෑ ටීවී එකේ අපිට පෙන්වුවේ නැත්තම් ලං කරලා කැමරා දාලා එහෙම පෙන්වුවේ නැත්තම් එහෙම ටිකට් ගන්න කට්ටියනේ. හරි නේද? එහෙනම් මට කියන්න අන්න ඉංග්‍රීසි අකුර ලැබීමේ පරීක්ෂණය කරාම නේද ආවේ ඉංග්‍රීසි අකුර? එහෙනම් ලැබෙන්න පුළුවන් ඉංග්‍රීසි අකුරු 26ක් තියෙනවනේ. ලැබෙන්න පුළුවන් ඉංග්‍රීසි අකුරු 26ක් තියෙනවා. එතකොට ඔබ බලන්න ඒ 26ම ලැබෙනවද? නෑ ලැබෙන්නේ මොකක් හරි එකයි. එහෙනම් ප්‍රතිඵල 26ක් තියෙන මේ පරීක්ෂණයටනේ. ආන දැන් පරීක්ෂණය. තව මට බැරිද මගේ ළඟ තියෙන පෑන් ඔක්කොම එක වර්ගේ පෑන් තියෙන්නේ. අපි හිතමු පාට පැන්සල් මේක. අපි මේ වගේ එකක් ගමුකෝ. දැන් ඔන්න පාට පැන්සල් ටික අරගෙන මේ විවිධ පාට තියෙනවා. මම මේ ටික මොකද එක මල්ලකට දානවා. දැන් මට මෙහෙම ඇල්ලුවගෙන මේ ඇල්ලුවේ නිල් පාට එක කියලා කියන්න පුළුවන්ද? බෑ. එහෙම කියන්න බෑ. මේ ඔක්කොම මොකක් කරනවද මම එක මල්ලකට දාලා අහක බලාගෙන මෙහෙම කලතලා පෑනක් ඉවතට ගැනීම තමයි මගේ පරීක්ෂණය. එහෙනම් වෙන්න පුළුවන් ප්‍රතිඵල මොනවද? එක්ක කොළ පාට පෑනක් නැත්නම් කහ පාට එකක් නැත්නම් දම් පාට එකක් නැත්නම් රෝස පාට එකක් නැත්නම් කළු පාට එකක් නැත්නම් රතු පාට අන්න එහෙම. දැන් තේරෙනවද පරීක්ෂණය කියන්නේ මොකක්ද? ප්‍රතිඵලය කියන්නේ මොකක්ද කියලා පැහැදිලිද? තේරෙනවද වැඩේ? එහෙනම් එක පරීක්ෂණයකින් ප්‍රතිඵල ගොඩාක් ලැබෙන්නත් පුළුවන්. හවුද නැද්ද? හවුද නැද්ද? ඔව්. ඔව්. එහෙනම් ඔබට තියෙන මොකද්ද දෙවෙනි වාර පරීක්ෂණයේ ගණිත ප්‍රශ්න පත්‍රය කියලා එකක් තියෙනවා. තියෙපු ගමන් මොකද වෙන්නේ? අන්න පරීක්ෂණේ ලැබෙන පුළුවන් ප්‍රතිඵල මොනවද? ලකුණු 100 ගන්න අය ඉන්න පුළුවන්. 99 98 අන්න ප්‍රතිඵලනේ 97 96 ඔහොම කීයද? ප්‍රතිඵල කීයක්ද? 101ක් තියෙනවා. මොකක්ද 101? බිඳුව ගත්ත කට්ටියක් ඉන්න පුළුවන්. එතකොට ප්‍රතිඵල කීයක් තියෙනවද? 101ක් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් ප්‍රතිඵල 101යි. සමහර ප්‍රතිඵල නැති වෙන්න පුළුවන්. දැන් තේරුණාද වැඩි? පැහැදිලිද වැඩි? එහෙනම් පරීක්ෂණයේ පැහැදිලි පරීක්ෂණයෙන් ලැබෙන නිරීක්ෂණය කියන්නේ මොකක්ද? ප්‍රතිඵලය කියන්නේ. හරි නේද? right. උදාහරණ දෙකක් විතර ලියමුද? එහෙනම් මෙන්න ලියමු. පරීක්ෂණයේ ලියාමු.
පාට පෑන් වලින් ලිව්වට කමක් නැහැ. පරීක්ෂණය. මෙන්න මගේ පරීක්ෂණය. මොකද්ද? කාසියක් උඩ දැමීම. කාසියක් උඩ දැමීම. ප්‍රතිඵල. අන්න කියන ප්‍රතිඵල මොනවද? ප්‍රතිඵල දෙකයි. මොකද්ද? තිරස ලැබීමයි. එහෙම නැත්නම් අගය ලැබීම. හරි. ලියමු. ඔන්න පළවෙනි උදාහරණය. පරීක්ෂණය කාසියක් උඩ දැමීමේ පරීක්ෂණය. ලැබෙන ප්‍රතිඵල මොකක්ද? සිරස ලැබීම. එහෙම නැත්නම් අගය ලැබීම. ඔන්න එක. මෙන්න දෙවෙනි පරීක්ෂණය. අංක 1 පරීක්ෂණය. මෙන්න අංක 2 පරීක්ෂණය. හරි. අංක 2 පරීක්ෂණය. ඔන්න කියනවා ඝනකාකාර ධාතු කැටයක්. සර් බොඳ වෙලානේ පේන්නේ. ඈ නෑ මේක බොඳ වෙලා පේන්න විදියක් නෑ දෙයියනේ. බොඳ වෙලා පේන්නේ. මේක බොඳ වෙනවා නම් එහෙම මේ කැමරා එක නේද? ඕ මේ කැමරාවේ මිල ඇහුවොත් එහෙම බොඳ වෙනවා ඔයාලා. හරි අහගන්න. ඇරල වැඩි. ඝනකාකාර ධාතු කැටයක් උඩ දැමීමේ ඔන්න පරීක්ෂණය. ඝනකාකාර ධාතු කැටයක් උඩ දැමීමේ පරීක්ෂණයේ ප්‍රතිඵල කියන පුතේ. ප්‍රතිඵල කියන්නේ 1 ලැබීම, 2 ලැබීම, 3 ලැබීම, 4 ලැබීම, 5 ලැබීම, 6 ලැබීම. වෙන මොකද ලැබෙන්න පුළුවන්ද? බෑ. බෝඩ් ආග්‍යා වාගේ මයික් එක මියුට් කරගන්න. සර් ඔකලිය මේ දෙක ලියන්න තියෙන්නේ ඔව්. මේ ලිව පරීක්ෂණ 2යි ප්‍රතිඵල 2යි. ලියාගත්ත සර්. නියමයි. ලියාගත්ත සර්. තව පරීක්ෂණයක් ලියමු. එන තව පරීක්ෂණයක්. පොල් කටුවක් උඩ දැමීමේ පරීක්ෂණය. පොල් කටුවක් උඩ දැමීම. මට කියන පොල් කටුවක් උඩ දැම්මම වෙන්න පුළුවන් වැඩේ කියන්නේ. සර් බරපැත්ත තමයි යටට වැටෙන්නේ. එහෙම පුළුවන්ද කියන්න? පොල් කටුවක් උඩ දැම්මම මොකද වෙන්න පුළුවන්? ඒක අඳිනවට වඩා ලේසි මෙහෙම ඇඳලා පෙන්නන එක. එක්ක මෙහෙම වතුර පිරෙන පැත්ත, ඩෙන්ගු හැදෙන පැත්ත හැරෙන්න පුළුවන්. නැත්තම් මොකද්ද? ඩෙන්ගු හැදෙන්නේ නැති පැත්ත හැරෙන්න පුළුවන්. ඔන්න ප්‍රතිඵල දෙක. පාත්තු පිට හෝ ඒකට අපි කියන්න පුළුවන් උඩු පැත්ත එහෙම නැත්නම් යටි පැත්ත කියලා. පොල් කට්ට අර කට ඇරිච්ච පැත්ත උඩට හැදුනා උඩු පැත්ත. ඒක අනිත් පැත්ත ගහලා නේද කොම් පිට්ටු හදන පැත්ත තියෙන මොන පැත්ත? මේකට කියන්නේ යටි පැත්ත. ඊට වඩා මෙහෙම ඇඳලා පෙන්නවා උඩ පැත්ත යටි පැත්ත පේන්න. ඒක ඇඳගත්ත සර්. හරි very good. හරි.
දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්න හදන්නේ. දැන් මේකට ගොවිසෙත දිනුම් මැදීම මේ වගේ පරීක්ෂණත් හරි හොඳයි. ගොවිසෙත දිනුම් මැදීම, ගණිතයේ ප්‍රශ්න පත්‍රයක් ලබා දීම නේද? ඊළඟට මල්ලකට බෝල දාලා බෝලයක් ඉවතට ගැනීමේ පරීක්ෂණ, මේ වගේ විවිධ පරීක්ෂණ අපිට කරන්න පුළුවන්. මේ පරීක්ෂණ කියන්නේ විද්‍යාගාරේ කරන පරීක්ෂණ නෙවෙයි. අම්ලයක් දැම්මා, ඊට පස්සේ තව මොනවා හරි දැම්මා, මේන දුන් දාන පාට වෙනස්, ඒවා විද්‍යාගාර පරීක්ෂණ ඒවා. මේව නෙවෙයි. මේ අපිට ඕන කෙනෙකුට කරන්න පුළුවන් පරීක්ෂණ. විද්‍යාගාරයට යන්න ඕනද කාසියක් උඩ දාන්න? නෑනේ. කාසිය පිට්ටනිය වැදත් උඩ දාන්නේ. එහෙමනේ අර මේ කවුද ඉස්සෙල්ලාම බැට් කරන්නේ බෝල් කරන්නේ කියලා හොයාගන්නනේ ක්‍රිකට් මැච් වලදී. ආ මේ පරීක්ෂණ මේ කියන්නේ. එහෙම නැත්නම් අර පරීක්ෂණ නෙවෙයි ඈ. හරි. නැත්නම් ඇන්ටිජන් පරීක්ෂණ නෙවෙයි මේ ඈ. හරි නේද? නේද? PCR පරීක්ෂණ හරි මේ නෙවෙයි. හොඳයි. පැහැදිලිද මේවා? හරි. දැන් ඔන්න පරීක්ෂණ ඔබට පැහැදිලි, පරීක්ෂණයෙන් ලැබෙන ප්‍රතිඵලත් පැහැදිලි. හරි නේද? එතකොට PCR පරීක්ෂණය කියන්නේ හොඳ පරීක්ෂණයක්. ඒකෙන් ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල මොකද්ද? කොරෝනා පොසිටිව් කියලා එන්න පුළුවන් නැත්නම් නෙගටිව්. කොරෝනා හැදිලා කියලා එන්න පුළුවන් නැත්නම් කොරෝනා සෑදී නැත. ඒකනේ පරීක්ෂණයේදී කොරෝනා පොසිටිව් හා නෙගටිව් වීම. ඒක තමයි ප්‍රතිඵල දෙක. පරීක්ෂණේ නම PCR. පැහැදිලි වැඩි? ඔය ඇන්ටිජන් එකනොත් එහෙම තමයි. දැන් තේරුණාද වැඩි? පැහැදිලිද? හරි නේද? ඒ වැඩේ හරි. දැන් ඔන්න පරීක්ෂණ අපේ දරුවන්ට පුළුවන්, ප්‍රතිඵල අපිට පුළුවන් කියන්නේ. හරි. දැන් මම ඔබෙන් අහන මෙහෙම ප්‍රශ්නයක්. මෙහෙම ප්‍රශ්නයක්. මේ ගත්ත මේ ධාතු කැටේ තියෙනවනේ. හරි? මේ ගත්ත ධාතු කැටේක කාසිය නම් මම මේ ගත්ත කාසිය මගේ යාළුවාගේ ළඟ තියෙන අමුතු කාසියක්. හරි? මේක මෙහෙම අඳිනවට වඩා ලේසි මයි ස්ක්‍රීන් එකේ අඳින්නන්නේ. හරි. බලා ගන්න. මෙන්න බලන්න. හරි. මෙන්න මගේ ළඟ තියෙන කාසිය ඉතින් ඔබ දන්න කාසිය, හැමෝම දන්න කාසියක් මගේ ළඟ තියෙනවා. අපේ යාළුවගේ ළඟ තියෙන එක අමුතුම කාසියක් මේ. ඕන්. දැන් මගේ කාසියේ මේ පැත්ත මොකද්ද? සිරස පැත්ත. සිරස පැත්ත. මේ පැත්ත මොකද්ද? අගේ පැත්ත. ඒ පැත්ත අගේ පැත්ත. යාළුවගේ කාසියේ මේ පැත්ත සිරස පැත්ත. මේක අගේ පැත්ත. දැන් ඔන්න මට කියන්න මේ A කියන ළමයාගේ කාසිය, මේ B කියන ළමයාගේ කාසිය. ඔන්න දෙන්නම 1 2 3 කියලා උඩ දාන කාසිය. දැන් මට කියන්න A කියන ළමයාගේ කාසියේ සිරස ලැබීමයි A කියන ළමයාගේ කාසිය අගය ලැබීමටයි තියෙන සමාන හැකියාවක්ද වෙනස් හැකියාවක්ද? සමාන හැකියාව. සමාන හැකියාව. A කියන ළමයාගේ A කියන ළමයා විතරක් කල්පනා කරන්න. එයාගේ කාසිය බලන්න. A කියන ළමයාගේ කාසිය ලංකාවේ සාමාන්‍ය කාසියක්. එතකොට ওই ළමයා උඩ දැම්මන් කාසිය එයාගේ වෙන්න පුළුවන් සිදුවීම් ප්‍රතිඵල දෙකයි තියෙන්නේ. මොකද්ද? එක්ක සිරස ලැබෙනවා නැත්නම් අගය ලැබෙනවා. මම අහන්නේ A කියන ළමයාගේ කාසිය සිලින්ඩරාකාර කාසිය උඩ දැම්මම සිරස ලැබෙනෝ වගේම හැකියාවක් තියනවද අගය ලැබෙන්න නැත්නම් ඒ හැකියාවන් දෙක වෙනස්ද? හැකියාවන් දෙක එක සමානයි. හැකියාව සමානයි. මොකද හේතුව දෙන්නගේම පෘෂ්ඨ සමානයි. පෘෂ්ඨ සමානයි. ඒ හින්දා මොන පැත්ත ලැබෙන්නත් තියෙන එකම හැකියාව. දැන් ඔබ කියන B කියන ළමයා මේ වැඩේ කරාම එයාගේ සිරස ලැබීමේ හැකියාවයි අගය ලැබීමේ හැකියාවයි සමානද වෙනස්ද? වෙනස්. සමාන වෙනස්. වෙනස්. මොකද්ද වෙනස් වෙන්න හේතුව? වෙනස්. ඒක තමයි වෙනස් වෙන්න හේතුව මොකද්ද බෙටම? B ළමයාගේ කාසිය මුතු නිසා. B ළමයාගේ කාසිය පරිට්ටුවක් වගේ. පරිට්ටුවක් වගේ සර් එක පැත්තක පෘෂ්ඨ වර්ගඵලය අඩුයි අනිත් පැත්තේ වැඩි. දැන් තේරුණාද වැඩි? පැහැදිලිද වැඩි? හරි. ඔන්න තව උදාහරණයක් ගමු. මම ගත්ත ඝනකාකාර ධාතු කැටයක්. ඔය දෙන ඝනකාකාර ධාතු කැටයක්. මගේ යාළුවගේ නම ගිනි පෙට්ටිය වගේ ධාතු කැටයක්. ටීචර් හදන් එන්නේ කිව්වා ධාතු කැට. ටීචර් කිව්වේ නෑ ඝනකද ඝනකාභාකාරද කියලා. ඒ හින්දා ඔන්න මම හදන් ගියේ මේ ධාතු කැටේ අපේ යාළුවා හදන් ආපු ධාතු කැටේ මේක. ඔබ කියන්න
මම මේ ධාතු කැටේ උඩ දැම්මම එක ලැබෙන්න තියෙන හැකියාවයි දෙක ලැබෙන්න තියෙන හැකියාව තුන ලැබෙන්න තියෙන හැකියාව හතර ලැබෙන්න තියෙන හැකියාව පහ ලැබෙන්න තියෙන හැකියාව හය ලැබෙන්න තියෙන හැකියාව එක සමානද වෙනස්ද? එක තමයි. මගේ ධාතු කැටේ අණු එක සමානයි. ඇයි හේතුව? හැම පැත්තම පෘෂ්ඨ වර්ගඵලය සමාන හින්දා. හැබැයි යාළුවගෙන ආපු මේ ධාතු කැටේ මේ පැත්තේ එක ගහලා මේ පැත්තේ දෙක ගහලා මේ පැත්තේ අංක 3 ගහලා එහා පැත්තේ අංක 4 ගහලා යටි පැත්තේ අංක 5 ගහලා එහා පැත්තේ අංක 6 ගහලා තියෙනවා. මට කියන්නේ 1 2 3 4 5 6 ලැබීම යාළුවගේ ගණකේ සමානද වෙනස්ද? සමානයි. සමානයි. වෙනස්. මොකද ඒකට හේතුව? මොකද්ද හේතුව? යාළුවගේ මේ ගෙන ආපු ධාතු කැටේ ඝනකාකාර එකක් නෙමෙයි ඝනකාභාකාර ධාතු කැටයක්. ගැටළු කැටේ වගේ එකක්. එතකොට ගිනි පෙට්ටිය වගේ ධාතු කැටේ හින්දා වෙඩි බෙහෙත් තියෙන පැත්තට වඩා හැකියාවක් තියෙනවා. අර ගිනි කුරු ගන්න තල්ලු කරන පැත්තට වඩා හැකියාවක් තියෙනවා. සූර්යා ගිනි පෙට්ටි කියලා ගහපු පැත්ත වැටෙන්නේ. ඇයි මේ පැත්තේ පෘෂ්ඨ වර්ග බලය වැඩි හින්දා. වැඩි හින්දා. අඩුම හැකියාව තියෙන මොන පැත්ත ලැබෙන්නද? තල්ලු කරන පැත්ත. තල්ලු කරන පැත්ත ලැබෙන්න තියෙන හැකියාව උඩට හැරෙන තියෙන හැකියාව බොහොම අඩුයි. ඇයි මේ පැත්තේ වර්ගඵලය අඩු හින්දා. දැන් තේරුණාද වැඩි? පැහැදිලිද වැඩි? හරි. ඔබට දුන්න ඊළඟ උදාහරණේ. ඊළඟ උදාහරණේ මොකද්ද? පොල් කටුව නේද? ඊළඟ උදාහරණේ පොල් කටුව නේද? ආන්න ඔබ කියන්න. ඔව් සර්. ඔබ කියන්න පොල් කටුව. ඔව් සර්. පොල් කටුව උඩ දැම්මම පොල් කටුවේ වැටෙන්න පුළුවන් පැති දෙකයිනේ. ඒ පැති දෙක ලැබෙන්න තියෙන හැකියාවන් සමානද වෙනස්ද? සමානද වෙනස්ද? සමාන වෙනස්. කල්පනා කරලා කියන්න. ඔන්න පොල් කටුව. ඔයා කියන්නේ මේ පැත්ත ලැබෙනවා වගේම හැකියාවක්. ඒ පැත්ත ලැබෙනවා වගේම හැකියාවක් මේ පැත්ත ලැබෙන්නත් තියනවද? නෑ. නෑ. හැකියාව වෙනස් කියලා පැහැදිලිද? ඔව්ද? පැහැදිලිද වැඩි? ඔව්ද? හා. දැන් ඔයා මට කියන්න මෙහෙම එකක්. ඔයා මට කියන්න මෙහෙම එකක්. මට කියන්න හරි. මල්ලක දාලා තියෙන එකම වර්ගයේ එකම සයිස් එකේ පෑම් 5. මෙන්න පේනවද පෑම් 5? ඔව් සර්. එකම සයිස් එක එකම වර්ගය. හවුද? එහෙනම් අහක බලාගෙන මල්ලට අත දාලා ගත්තාම ඒක රතු පෑනක් වීමේ හැකියාව, නිල් පෑනක් වීමේ හැකියාව, කොළ පාට පෑනක් වීමේ හැකියාව, කහ පාට පෑනක් වීමේ හැකියාව, සුදු පාට පෑනක් වීමේ හැකියාව ගැන බැලුවම් ඒ හැකියාවන් සමානද වෙනස්ද? වෙනස්. ඒ කියන්නේ ඔයා කියන්නේ රතු පාට පෑනක් ලැබෙන්න තියෙන හැකියාවට වඩා නිල් පෑනක් ලැබෙන්න තියෙන හැකියාව වැඩි හරි අඩු හරි වෙන්න පුළුවන්ද? සමානයි. කල්පනා කරලා කියන්න. වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙන්නත් පුළුවන් සර්. එහෙනම් මට කියන්නකෝ වෙනස් වෙන්න පුළුවන් නම් වැඩි හැකියාවක් තියෙන මොකක් ලැබෙන්නද? එකක්වත් නෑ. එකක්වත් නෑ. වැඩි හැකියාවක් තියෙන මොකක් ලැබෙන්නද? පෑන් ලැබෙන්න. මේ ඕන පෑනක් ලැබෙන්න තියෙන හැකියාව සමානද නැද්ද? සමානයි. සමානයි. එක වර්ගෙන් එක පෑනයි තියෙන්නේ. පෑන් ලොකුත් නෑ පුංචිත් නෑ ඔක්කොම එක සයිස් නේ. ඔව්ද නැද්ද? ඔව්ද නැද්ද? ඔව්. මෙන්න ඊළඟ වැඩේ. ඔන්න ඊළඟ වැඩේ බලන්න. ඉල් පෑන් එළියට එනවා. ඔව්. ඔන්න බලන්න ඊළඟට. ඔව්. ඔව්. මොකද ඔව් කියන්නේ? හා? ඔව්. ඔව් තමයි. මේක නිල් පෑනක් නේද? ඔව්. ඔව් සර්. හරි. ඊළඟට ඔව් සර්.
ඒ දරුවගේ සිග්නල් ඩ්‍රොප් එකක් තියෙනකොට වෙන්නේ. ඔව් සර්. හා මෙන්න මේ මල්ල බලන්න. මේ මල්ලේ තියෙන රතු පෑම් 3යි නිල් පෑම් 5යි. හරිනේ? ඕන්න දැන් මම අහක බලාගෙන මල්ලට අත දැම්මා. ඕන්න දැන් මම කලතනෝ. ඕන්න මම පෑනක් ගත්තා. ගත්තාම ඒ ලැබෙන පෑන වෙන්න පුළුවන් රතු පෑනක් වෙන්නත් පුළුවන්. නිල් පෑනක් වෙන්නත් පුළුවන්. මොකද මගේ පරීක්ෂණය මල්ලක ඇති නැත්නම් ਸਰව සම පෑන් ඇති මල්ලකින්. එහෙම නැත්නම් ලස්සනට කියන්නම්. තරමින් හා හැඩයෙන් සමාන රතු පෑන් 5ක් සහ නිල් පෑන් 3ක් ඇති මල්ලකින් අහඹු ලෙස පෑනක් ඉවතට ගැනීමේ පරීක්ෂණය. ඔන්න අංශු මාත්‍රයක් අතරුණතු කිව්වා. කොහොමද රසදිය? නිල් පෑන් පහක් සහ රතු පෑන් තුනක්. පෑන් 3යි නිල් පෑන් 5යි සර්. රතු පෑන් 3යි නිල් පෑන් 5යි. මාරුණාද මට? ඔන්න ආයෙ ලස්සනට කියනවා. තරමින් හා හැඩයෙන් සමාන. ඔක්කොම ඇට්ලස් නම් ඇට්ලස් මැංගෝ නම් මැංගෝ වෙනස් වෙන්න බෑ. එහෙනම් තරමින් හා හැඩයෙන් සමාන රතු පෑන් 3ක් සහ නිල් පෑන් 5ක් ඇති මල්ලකින් අහඹු ලෙස පෑනක් ඉවතට ගැනීමේ පරීක්ෂණය. ඔන්න පරීක්ෂණය පැහැදිලිද? දැන් මට කියන්න ඒකෙන් ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල මොනවද? ප්‍රතිඵල නිල් පෑනක් ලැබීම එක ප්‍රතිඵලයක්. එහෙම නැත්නම් රතු පෑනක් ලැබීම තමයි ප්‍රතිඵලය. ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල දෙකයි. කොළ පෑන් මොකද්ද කළු පෑන් එහෙම ලැබෙන්න පුළුවන්ද? නෑනේ ඒක නැහැනේ මොකුත් නැහැ. එහෙනම් ප්‍රතිඵල දෙකයි. මොකද්ද එක්ක නිල් පෑනක් ලැබීම එක්ක රතු පෑනක් ලැබීම. මම ඔබෙන් අහන්නේ රතු පෑනක් ලැබෙනෝ වගේම හැකියාවක් තියද නිල් පෑනක් ලැබෙන්න? නිල් පෑනක් ලැබෙනෝ වගේම හැකියාවක් තියද රතු පෑනක් ලැබෙන්න? කෙටියෙන්ම කියන්නේ නිල් පෑනක් හෝ රතු පෑනක් ලැබීමේ හැකියාවන් සමානද වෙනස්ද? නෑ. වෙනස්. කල්පනා කරලා කියනවා. නිකන් කියලා හරියන්නේ නැහනේ. රතු පෑම් 3යි. ලැබීම නිල් පෑම් සමානයි. 5ක් තියෙනවා. එතකොට මල්ලට අත දාලා ගන්නකොට ලැබෙන්න පුළුවන් හැකියාව සමානද නිල් පෑන් රතු පෑන්? වැඩි හැකියාවක් තියෙන මොකක් ලැබෙන්නේද? වැඩි හැකියාවක් තියෙන මොන පෑනක් ලැබෙන්නේද? නිල් පෑනක්. ඇයි හේතුව? නිල් පෑන් 5 කියනවා. ඔව් නිල් පෑන් ගොඩක් තියෙනකොට ගොඩක් තියෙනකන් තමයි ලැබෙන්න තියෙන හැකියාව වැඩි. දැන් තේරුණාද වැඩි? පැහැදිලිද වැඩි? තේරුණාද වැඩි? right. එහෙනම් දැන් ඔන්න අපි කතා කරමු දැන්. දැන් ඔන්න පරීක්ෂණයකින් ලැබෙන ප්‍රතිඵල. පරීක්ෂණයකින් ලැබෙන ප්‍රතිඵල ලැබීම හෝ නොලැබීමට තියෙන හැකියාවන් සමාන නම් ලැබීමට හෝ නොවීමට තියෙන හැකියාවන් නොලැබීමට තියෙන හැකියාවන් සමාන නම් ඒ පරීක්ෂණයට භාවිතා කරපු වස්තුවට අපි කියන්නේ සාධාරණ වස්තුවක්. එහෙනම් මට කියන්න දැන් යාළුවයි මායි කාසි දෙකක් උඩ දැම්මනේ. ඔබ කියන්න යාළුවගේ මගේ කාසි දෙක දිහා බලලා කාගේ කාසියද සාධාරණ කිව්වේ? කාගේ කාසියද සාධාරණ කිව්වට කියන්නේ? ඒගේ කාසිය සාධාරණ වස්තුවක්. එහෙනම් බීගේ වස්තුව මේක සාධාරණ නොවන එකක්. අසාධාරණ කියලා තමයි කියන්න වෙන්නේ. නමුත් ඔයා කියන සාධාරණ නොවන වස්තුවක්. මට කියන්න මේක සාධාරණ වස්තුද? කවුද සාධාරණ වස්තුව? එකද දෙකද? එක සාධාරණ වස්තුව. ඔයා මේක දිහා බලලා කියන්නේ මේක සාධාරණ වස්තුවක්ද? එක. නෑ මේක වස්තු දෙකක් නෑ එකයි තියෙන්නේ. මේ වස්තුව සාධාරණ නැද්ද? පොල් කටුව කියන්නේ එකයිනේ. සාධාරණ නැත්නම් සාධාරණ වස්තුව. මට කියන මම පරීක්ෂණය කරන්න මෙන්න මෙයා ගන්න. ඔබ කියන සාධාරණ වස්තුවක්ද මේක සාධාරණ නොවන වස්තුවක්ද? සාධාරණ වස්තුව. මේ පැත්තේ තියෙන නිල් පාට ගාලා. මේ පැත්තේ තියෙන කොළ පාට ගාලා. එහා පැත්තේ තියෙන රතු පාට ගාලා. හරි නේද? මේ පැත්තේ ගහලා තියෙන රතු පාට. මේ පැත්තේ තියෙන රතු. මේ යට පැත්තේ කළු පාට ගාලා තියෙන්නේ. කළු පාට ගාලා තියෙන්නේ. දැන් මට කියන්නේ මේ චතුස්තලයක් නෙමේකේ. තල 4යි තියෙන්නේ. ඕන්නක උඩ දැම්මට පස්සේ
නිල් පාට ලැබීම, රතු පාට ලැබීම, කොළ පාට ලැබීම, කළු පාට ලැබීම කියලා වෙන්න පුළුවන් ප්‍රතිඵල 4යි. ওই 4ම ලැබෙන්න තියෙන හැකියාවන් සමානද වෙනස්ද මට කියන්න. වෙනස්. මේක සවිධි චතුස්තලයක් නිකන් නෙවෙයි. සවිධි චතුස්තලයක්. සමානයි. හැකියාවන් සමානයි. හැකියාවන් සමානයි. එහෙනම් මේ වස්තුව සාධාරණද නැද්ද? මේ වස්තුව සාධාරණ වස්තුවක්. ඔන්න අපේ යාළුවෙක් කරපු වැඩක් තමයි නිකන් ඉන්න ගමන් මොකක් කළාද? නිල් පාට පැත්තේ කොළ පාට ගාලා. දැන් කොළ පාට පැත්තේ කීයක් තියෙනවද? දෙකයි. අනිත් පැත්තේ රතු පාට, අනිත් පැත්තේ කළු පාට. දැන් මේ වස්තුව සාධාරණ වස්තුවක්ද සාධාරණ නොවන වස්තුවක්ද? සාධාරණ නොවන. සාධාරණ නොවන වස්තුවක්. ඇයි? මෙයා කරා නියම වැඩක් මොකද්ද? පැති දෙකක් දැන් කොළ පාටයි. පැති දෙකක් කොළ පාට වෙනකොට වැඩි හැකියාවක් තියෙන්නේ මොන පාට ලැබීමද? කොළ පාට ලැබීම. මේ වස්තුව සාධාරණ වස්තුවක් නොව සාධාරණ නොවන වස්තුවක්. සාධාරණ නොවන වස්තුවක්. වැඩේ පැහැදිලිද? තේරුණාද? right. තව උදාහරණයක් ගමු. ඩිෂුම්. මොකද අර උදේට තියෙන ඉරිදට මොජ්ජුට තියෙන? ඩිෂුම් ඩු. ඩිෂුම් බලනද ඔයාලා? වෙලාවකට බලනනේ. බලන ඩිෂුම් එකේ තියෙන මොකද්ද? මෙන්න මෙහෙම කරකවන එකක් තියෙනවා. හවුද? කරකවන එකක් තියෙනවා. මෙහෙම කරකවන එකක් තියෙනවා. දැන් මේක පාට දාලා තියෙනවා. කොළ පාට, නිල් පාට, නිල් පාට, දාම් පාට, සෝස පාට නෑ දාම් පාට. හරි. පාට දෙකක් කියන්න ඕනම. කළු පාට, රතු පාට, කහ පාට, රතු පාට. හරි. කියන්න පුළුවන් පාටක් දාම අනිත් එකට තැඹිලි පාට. හරි. දැන් පාට වල ටික නම් කියන්න පුළුවන් නේ. ඔන්න තියෙන දැන් මගේ පරීක්ෂණයට ගත්ත වස්තුව. ඕන්න දැන් මම කරකවනවා. කරකවන්නද? ඕන්න කරකවන්න. ඔන්න ඊතලයක ගහලෙමුනේ. මේන ඊතලයක් තියෙනවා. මෙතෙන්ට ඇවිල්ලා නවතින එක තමයි මොකද්ද? ඔබේ ජයග්‍රාහී වර්ණය. මේන පරීක්ෂණය මොකද්ද? 1 2 3 කිව්වම හෝස් ගාලා කරකවනවා. කැරකිලා ඕන්න නතර වුණා. දැන් තේරෙනවද වැඩි? ඔන්න රතු පාට ලැබුණා. හරි නේද? දැන් මට කියන්න රතු පාටනේ. ඔන්න ඊළඟ තරග කරුවා එනවා. එයාත් හයියෙන් අල්ලලා කරකවනවා. දැන් මට කියන්න එයාට එන්නේ වෙන පාටක්. දැන් අපි දෙන්නට ලැබුණු පාට ලැබීමට සමාන හැකියාවන්ද තිබ්බේ වෙනස් හැකියාවන්ද? සමාන හැකියාවක්. මේකේ රතු පාට ලැබෙනවා වගේම හැකියාවක් තියෙන කොළ පාට ලැබෙන්නත් නේ. කොළ පාට ලැබෙනවා වගේම හැකියාවක් තියෙන තැඹිලි පාට ලැබෙනවා. එහෙනම් මේකේ තියෙන ඕන පාටක් ලැබෙන්න සමාන හැකියාවක් තියනවද නැද්ද? සමාන හැකියාවක් තියෙනවා. ඒ හින්දා මට කියන්නේ මේක සාධාරණ වස්තුවක්ද නැද්ද? සාධාරණ වස්තුවක්. මේක සාධාරණ වස්තුවක්. හරි. දැන් ඔන්න කරන වැඩේ. දැන් කරන වැඩේ බලන්න. දැන් ඔන්න බලමු. අලුත්ම වස්තුවක් ගත්තා. දැන් පරීක්ෂණය කරමු. ඔන්න කැරකෙනවා. ඔබ දැන් අනුමාන කරන්න මොකක්ද එන්න පුළුවන් සර්ට වැඩි හැකියාවක් තියෙනවද? ඔව්ද? කහ පාට ලැබීමේ හැකියාව වැඩි. ඇයි ඒ වැඩි උනේ? ඇයි සර් කෑලි 3ක්ම පාට කරලා තියෙන කහ පාට. ඒක එන්නේ නැති වෙන්න පුළුවන් සමහරලාට. ඒක එන්නේ නැතුව සමහරලාට මොකද්ද? වෙන පාටක් එයි. හැබැයි වැඩි හැකියාවක් තියෙන මොකක් එන්නද? කහ පාට යනවා. කහ පාට ලැබීම. එහෙනම් මට කියන්න මේ වස්තුව සාධාරණ වස්තුවක්ද නැද්ද? සාධාරණ මේක සාධාරණ නොවන වස්තුවක්. මොන වස්තුවක්ද? සාධාරණ නොවන වස්තුවක්. හරි. අපි ওই කාරණේත් ලියාගමු. ඒකත් ලියාගෙන ඊට පස්සේ තව පොඩ්ඩක් කල්පනා කරමු. දැන් වැඩේ පැහැදිලිද? හරි නේද? right. ලියන්න තරුවක් දාලා මෙහෙම. යම් පරීක්ෂණයකින් ලැබිය හැකි
යම් පරීක්ෂණයකින් ලැබිය හැකි එක් එක් ප්‍රතිඵලය යම් පරීක්ෂණයකින් ලැබිය හැකි එක් එක් ප්‍රතිඵලය එක් එක් ප්‍රතිඵලය එක් එක් ප්‍රතිඵලය ලැබීමට හෝ නොලැබීමට ඇති 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 හැකියාවන් සමාන වේ නම් හැකියාවන් සමාන වේ නම් හැකියාවන් සමාන වේ නම් හැකියාවන් සමාන වේ නම් කොමාවක් දාන්න එම පරීක්ෂණය සඳහා භාවිතා කළ වස්තුව 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 පාට වෙනස් කරලා ලියන්න පැටව සාධාරණ වස්තු සාධාරණ වස්තුවක් සාධාරණ වස්තුවක් සාධාරණ වස්තුවක් සාධාරණ වස්තුවක් ලෙස හැඳින්වී සාමාන්‍ය පැන ලෙස හැඳින්වී හරි දැන් මම ඔබට යෝජනා කරනවා සාධාරණ වස්තු කීපයක් හොයලා ඔකේ අලවන්න කියලා යෝජනා කරන්නේ නැහැ මම හරි නේද හැබැයි ඔබ අභ්‍යාසෙක ඔක්කොම උතන කරන්න ඕන මොකද සාධාරණ වස්තු හොයලා අලවන්න කිව්වොත් ඔයා පොල් කටුවේ මලවයි කියලා මට බයයි කාසියක් එහෙම මලවයි කියලා පොතේ නේද ඒ හින්දා හරි එහෙනම් මම කියන්නේ හරි දැන් ඔන්න බලන්න ඔබේ පෙළ පොතේ අභ්‍යාසික සර් පෙන්නන්න හදන බලාගන්න ස්ක්‍රීන් එක වෙනත් දරුවනේ ඔව් සර් අපි බලමු පළවෙනි අභ්‍යාසෙ ඉඳන් බලමු හරි සර් ලබන සතියේට අටවසර පටන් ගන්න. ආන්න රයිට් ලබන සතියේ අපිට පටන් ගන්න දින 8 වසර හරි දැන් බලන්න 29 පහතදී ඇති එක් එක් සිදුවීම ස්ථිරම සිදුවන සිදුවීමක්ද ස්ථිරම සිදු නොවන සිදුවීමක්ද අහඹු සිදුවීමක්ද යන ලියන්න තියෙන්නේ. පුළුවන් වේද බැරි වේද? ඒකේ කරන්නත් තියෙනවනේ. ඊට පස්සේ දෙවෙනි එක. සිසුන් 700ක් සිටින පාසලක ශිෂ්‍ය නායකකමට යෝජනා කර ඇති අරවින්ද හා සුරංග අතුරින් එක් අයෙකු තෝරා ගැනීමට සියලු සිසුන් නිවැරදිව ඡන්දය ප්‍රකාශ කරන ඡන්දයකින් සිදු කරනු ලැබේ. අරවින්ද ශිෂ්‍ය නායකයා ලෙස පත්වීමට ඔහු ගත යුතු අවම ඡන්ද සංඛ්‍යාව කොච්චරද? ළමයි 700ක් ඉන්නවා. පුළුවන් සර්. මට කියන්නේ ළමයි 700ක් ඉන්නවනේ. දැන් ඕකේ කවුද ඉන්නේ දෙන්න? අරවින්දයි සුරංගයි. එතකොට ඒ දෙන්න අයින් වෙන්න පැත්තේනේ. එතකොට කීයද? 698යි. 698න් සමානව ඡන්ද ලැබුණොත් දෙන්නට 346ක් එක්කෙනෙකුට එනවා. හවුද? 46 48. 348. අනේ සමානව ලැබුණොත් 348 348 එනවනේ. එහෙනම් එක්කෙනෙක්ගේ ඡන්ද ගන්න කීයක් වෙන්න ඕනද? 349ක් වෙලා. අනිත් එක්කෙනාගේ 347ක් වෙන්න ඕන. එහෙනම් අරවින්ද ශිෂ්‍ය නායකයා ලෙසපත් වෙන්න නම් එයාට ගන්න ඕන අවම ඡන්ද ගන්න 349යි. අහුණාද වැඩේ? පැහැදිලිද වැඩේ?
මෙම ක්‍රමයට අනිවාර්යයෙන්ම ශිෂ්‍ය නායකව පත් කරගත හැකිද? හැකිද? හැකි. කිසි ගැටලුවක් නැහැ. ඡන්දයක් තියලා පත් කරගන්න පුළුවන්. හැබැයි හරියට ඡන්ද දාන්න ඕන. තුන්වෙනි එක. ධාතු කැටයක මුහුණත් 1 2 3 4 5 ලෙස අංක කර ඇත. ධාතු කැටයක පරක් උඩ දමනලාදී පහද දී ඇති එක් එක් සිදුවීම ස්ථිරව සිදුවන සිදුවීමක්ද ස්ථිරව සිදු නොවන සිදුවීමක්ද අහමු ලෙස සිදුවන සිදුවීමක්ද කියලා කියන්නලු. ලැබෙන අගේ අටවීම ස්ථිරව සිදු නොවන එක. ස්ථිරව සිදු නොවන එක හේතුව මේක අට නැහැ. ඔව්. ලැබෙන සංඛ්‍යාව ඉරට්ට සංඛ්‍යාවක් වීම. අහමු සිදුවීමක්. ඒක අපිට හරියට කියන්න බෑ. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ලැබෙන සංඛ්‍යාව 4 වීම. 4 වීම අහමු සිදුවීමක්. අහමු සිදුවීමක්. ලැබෙන සංඛ්‍යාව 7ට අඩු සංඛ්‍යාවක් වීම. ස්ථිරව සිදු වෙනවා. මොකද තියෙන්නේ 6යි. 1 2 3 4 5යි කියන 4ට වඩා අඩු ඒවා තමයි. ඒ කියන්නේ අනිවාර්යෙන් ලැබෙන 4ට අඩු එකක් තමයි. ඊළඟට දෙවෙනි අභ්‍යාසෙ මෙන්න. 29 එක අභ්‍යාසයේ එක ප්‍රශ්නයේ A B C D E යටතේ දී ඇති එක් එක් සිදුවීම සඳහා ගැළපෙන පරීක්ෂණ සහ අදාළ ප්‍රතිඵල ලියන්නලු. A B C D E බලමු. පාපන්දු ක්‍රීඩා තරඟයක තරඟ කරන AB කණ්ඩායම් දෙකෙන් A කණ්ඩායම ජයග්‍රහණය කිරීම. ඒක තමයි පරීක්ෂණය. එහෙනම් ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල මොකද්ද? A කණ්ඩායම ජයග්‍රහණය කිරීම. එහෙම නැත්නම් මොකද්ද? A කණ්ඩායම පරාජය වීම. A කණ්ඩායම ජයග්‍රහණය කරා කියනකොට ඔටෝම කවුද? B කණ්ඩායම පරාජය වෙලානේ. ඊළඟට A කණ්ඩායම පරාජය වීම කියනකොට ඒක තේරුම මොකද්ද? ඒ කණ්ඩායම ජයග්‍රහණය කරලා. තව එකක් වෙන්න පුළුවන් මොකද්ද? තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වෙන්නත් පුළුවන්. අන්න ප්‍රතිඵල. අන්න ප්‍රතිඵල. ජය පරාජයෙන් තොරව අවසන් වෙන්න පුළුවන්. නියමිත කාලය අවසන් වුණොත් දෙපැත්තම ලකුණු සමානව නම් අරන් තියෙන්නේ මොකක් වෙනවද? ජය පරාජයෙන් තොරව අවසන් වෙන්නත් පුළුවන්. අන්න ප්‍රතිඵල ටික හරිනේ. එහෙනම් ඔබ ලියන්න ඕනේ ඒ කණ්ඩායම ජයග්‍රහණය කිරීම. එහෙම නැත්නම් මොකද්ද? B කණ්ඩායම ජයග්‍රහණය කිරීම. එහෙම නැත්නම් මොකද්ද? කණ්ඩායම් දෙකෙන් එකකටවත් ජයග්‍රහණය නොලැබීම. හරිනේ? එහෙම වෙන්න පුළුවන්. හරි. ඊළඟ රතු පාට සවිදි ඝනකාකාර ධාතු කැටයක් උඩ දැමුව විට උඩ අතර පෙරලෙන පැත්ත රතු වීම. රතු පාට නම් ධාතු කැටේ. උඩ දැම්ම නෙමෙයි මොනව කරත් ලැබෙන හැම පැත්තක්ම මොන පැත්තක්ද? රතු පැත්තක් තමයි. එහෙනම් ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල එකම එකයි තියෙන්නේ. රතු පාට පැත්තක් ලැබීම. ඊළඟට C සුදු පාට බෝල 5ක් පමණක් ඇති බෑගයකට අත දබාගත් බෝලය කහ පාට එකක් වීම කළු පාට එකක් වීම සංසාරට වෙන්න බෑ. එහෙනම් ඔබ ලියන්න ඕන පරීක්ෂණයේ මෙන්න සුදු පාට බෝල 5ක් ඇති මල්ලකින් අහඹු ලෙස බෝලයක් ගැනීම ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල එකම එකයි තියෙන්නේ සුදු පාට බෝලයක් ලැබීම. දැන් තේරුණාද වැඩි? පැහැදිලිද? එන ඊටු දෙක මම නොකිය ඉන්නම්. ඔබ ලිව්වට පස්සේ මම ඒකට උත්තරේ කියන්නම්. හරි. අපි දැන් යන 9 අභ්‍යාසය. මෙන්න 9 පහත දැක්වෙන එක් එක් පරීක්ෂණයේ ප්‍රතිඵල ලියා දක්වා. එක් එක් පරීක්ෂණයේදී යොදාගෙන තිබෙන වස්තුව සාධාරණ වස්තුවක්ද සාධාරණ නොවන වස්තුවක්ද යන ලියන්නලු. බලන්න. බිංදුවේ සිට 9 තෙක් ඉලක්කම් ලකුණු කරන ලද රූපයේ දැක්වෙන බඹරේ කරකැවු විට බිම මත නතර වෙන අංකය නිරීක්ෂණය කිරීම ඔන්න පරීක්ෂණය. මේ වස්තුවේ ප්‍රතිඵල මොනවද? බිංදුව ලැබීම, 1 ලැබීම, 2 ලැබීම, 3 ලැබීම, 4 ලැබීම, 5 ලැබීම, 6 ලැබීම, 7 ලැබීම, 8 ලැබීම, 9 ලැබීම කියලා ලියන්න. මට කියන්න මේ වස්තුව සාධාරණද නැද්ද? සාධාරණ නැද්ද? සාධාරණයි. සාධාරණ වස්තුවක්. අංක 2. රූපයේ දැක්වෙන 1 සිට 6 තෙක් ඉලක්කම් ලකුණු කරන ලද සමාන කොටස් 8කට බෙදා ඇති තැටිය මත සූචකය කියන්නේ ඊතලය වරක් කරකැවූ විට සූචකයේ නතර වන අංකය නිරීක්ෂණය කිරීම ලැබෙන ප්‍රතිඵල කියන්නේ 1 ලැබීම, 2 ලැබීම, 3 ලැබීම, 4 ලැබීම, 5 ලැබීම, 6 ලැබීම, 7 ලැබීම, 8 ලැබීම. මට කියන්න මේ වස්තුව සාධාරණද නැද්ද? සාධාරණ වස්තුවක්. මොකද මේ කේන්ද්‍රික ඛණ්ඩ මේ හැම කොටසක්ම සමාන හින්දා. දැන් යන් දෙවෙනි එක. රූපේ දක්වා ඇති එක් එක් තැටිය ඒ භ්‍රමණය කේන්ද්‍රය වටා එකම වේගයෙන් භ්‍රමණය කර නැවැත් වූ විට ඊතලයේ යොමු පවතින පාට නිරීක්ෂණය කරනු ලැබේ.
මෙම නිරීක්ෂණයේදී යොදාගත් එක් තැටිය සාධාරණ වස්තුවක්ද නැද්ද යන්න පැහැදිලි කරන්න. පළවෙනි එක සාධාරණද? නෑ, එය සාධාරණ වස්තුවක් නොවේ. හේතුව තමයි එහි වර්ණ 4ක් ඇති අතර ඒ වර්ණ 4 ආලේප කර ඇති ප්‍රදේශ ප්‍රමාණය නැත්නම් ඒ වර්ණ ආලේප කර ඇති වර්ගඵලයන් අසමාන වේ. එබැවින් මේ සාධාරණ වස්තුවක් නොවේ. අන්න එහෙම ලස්සනට ලියන්න ඕනේ. මට කියන දෙවෙනි වස්තුව සාධාරණ වස්තුවක් වේ. එහෙනම් ඔයා ලියන්න මොකද්ද? මෙම වෘතය සමාන කොටස් තුනකට බෙදා වර්ණ ආලේප කර ඇති බැවින් සෑම වර්ණයක් ලැබීමටම ඇති හැකියාවන් සමාන වේ. එබැවින් අංක 2 තැටිය සාධාරණ වස්තුවකි. දැන් තේරෙනවද වැඩි? පැහැදිලිද වැඩි? හරි. තුන්වෙනි එක සාධාරණ වස්තුවක් යොදාගෙන කරන පරීක්ෂණ දෙකක් සඳහා උදාහරණ දෙකක් ලියන්න. මොකක්ද එහෙම එකක් කියන්න බලන්න. සාධාරණ වස්තුවක් යොදාගෙන කරන්න පුළුවන් පරීක්ෂණ දෙකක්. ආසියක් උඩ දැමීම. ආසියක් උඩ දැමීමේ පරීක්ෂණය හොඳයි. ඝනකාකාර ධාතු ගැටයක් උඩ දැමීමේ පරීක්ෂණය හොඳයි. හැබැයි ඒක තියෙන පැති ටික කියන්න ඕනේ. නැත්තම් සමහර පැති වල අංක 1 ගහලා තිබ්බොත් 2 ගහලා තිබ්බොත් මල්ලකට ටොෆි දමා එකක් ගැනීම. මොකද පුතේ? මල්ලකට ටොෆි දමා එකක් ගැනීම. මල්ලකට ටොපි දමා එයින් එකක් ඉවතට ගැනීමේ පරීක්ෂණ. හොඳ පරීක්ෂණයක්. එතකොට ඒකට දාන්න ඕනේ මොනවද? විවිධ රස ටොපි සමාන ප්‍රමාණ දාන්න ඕනේ නේ. සියඹලා රස ටොපි 2යි, අඹ රස ටොපි 2යි, දොඩම් රස ටොපි 2යි තමයි. ඒ වගේ දාන්න ඕනේ. තව එකක් මම කියන්නද? ගොවිසෙත දිනුම් මැදීමේ පරීක්ෂණය. දැන් කොහොමද ගොවිසෙත දිනුම් මැදීමේ පරීක්ෂණය සාධාරණ වස්තු වලින් නොකරන අර කැරකෙන එකේ ඒ අකුරු 5ක් විතර දාලා තිබ්බොත් එහෙම මොකද්ද වෙන්නේ? එහෙම වෙන්නේ නැහැ. හරිනේ. අංක එක වර්ගයෙන් ගොඩක් දාලා තිබ්බොත් පළවෙනි අංකෙත් 5, දෙවෙනි අංකෙත් 5 આવොත් මොකද්ද වෙන්නේ? එහෙම ගොවිසෙතේ වෙන්නේ නැහැ. එක අංක එකපාරයි එන්නේ. වැඩේ පැහැදිලිද? හරිනේ. මහජන සම්පතේ මෙහෙම වෙනවා. හරි. තව එකක් කියන්න බලන්න මේ වගේ. මල්ලකට ප්‍රමාණයෙන් හා හැඩයෙන් සමාන පෑන් සමාන ප්‍රමාණ දාන්න පුළුවන්. බෝල දැම්මා වගේ තමයි. ඒ වගේ පුළුවන් ද පැටවුන්ට දෙකක් ලියන්න? දෙකක් ලියන්න පුළුවන්ද? පුළුවන්ද? පුළුවන්. හරි. එතනින් පාඩම මොකක් වෙනවද? ඉවර වෙනවා. දැන් මෙන්න මේ ටික අහගන්න. මෙන්න මෙතන ඉඳන් මේ ටික කරන්න කොච්චර කාලයක් දෙනවද ඔබට? සතියක කාලයක් දෙනවා. මේ ප්‍රශ්න ඔක්කොට ඕන මට උත්තර ඕන. සතියද සත් දෙකක්ද දෙනවද? සති දෙකක් දෙනවා. මොකද ප්‍රශ්න 13ක් තියෙනවා. ප්‍රශ්න 13ක් තියෙනවා. මේ ප්‍රශ්නේ කළු පෑනෙන් ලියලා නිල් පෑනෙන් පැන්සලෙන් ලස්සනට උත්තර ලියලා මේ කොටු මේ තීර ප්‍රස්තාර ලස්සනට ඇඳලා අපේ පැටව මට මේ ටික ලස්සනට කම්ප්ලීට් කරලා දෙන්න ඕන. හරි නේද? ලස්සනට කම්ප්ලීට් කරලා දෙන්න ඕන. පොතේ නෙමෙයි කරන්නේ. වෙන අමතර කොළවල. ඔව්. සර් මේ අපිට අටවසේ මේ අච්චු පොතේ PDF එකක් දාන්නද? රයිට්. අටවසරේ අච්චු පොතේ PDF එකක් මම දානවා අද රෑම දානවා. දැන් ඔන්න නිල වශයෙන් 7 පන්තිය වැඩ ඉවරයි. හැබැයි මොකද්ද? අරක ඇරුණා. පුනරීක්ෂණ අභ්‍යාස කියලා. හරිනේ? ඒ ටික මම කරලා දෙන්නම්. එහෙනම් අද මම 8 වසරේ PDF එකයි 8 වසරේ PDF එකයි තව 8 වසරට පොඩි දැනුවත් කිරීම ටිකක් තියෙන ඒ ටිකයි ඔක්කොම දාලා අද ඉඳන් ඔබ මගේ පන්තියේ කීයේ දරුවෙක්ද? 8 පන්තියේ දරුවෙක් හැටියට මම මෙතනින් එහාට ආමන්ත්‍රණය කරනවා. එහෙනම් මම ගහන හැම මැසේජ් එකකම මෙතනින් එහාට ගහන්නේ මොකද්ද? 8 ශ්‍රේණිය ඔන්ලයින් පන්තිය බ්‍රහස්පතින්දා 5:30ට පැවැත්වේ කියලා. දැන් මේ දවස් ටිකේ ආපු එකේ මම එකක් අද්දැම්ම නැතුව ආවේ. ඔන්ලයින් ගණිත පන්ති කියලා විතරයි. හරි නේද? රයිට්. එහෙනම් පුතේ අද ඒ සතුට නිමිත්තෙන් මම විනාඩි 13කට කලින් පන්තිය නවත්තනවා. හැමෝටම ආයිබෝවන්. පුදු සරණයි. ආයිබෝවන්. හතුරුනේ පොඩ්ඩක් කලින් නැවත්ත සන්තෝෂයි. හරි හරි. ආයිබෝවන්. හරි උසරයි. ආයිබෝවන්. ඔව්.